පොල් වතුර ටික දානවා සිංක් එකට. පොල් කුඩු ටික විසික් කරලා දානවා ඩස්බින් එකට. පොල් කටුව විසික් වෙනවා. වෙළඳ පොළ කියන එක අපිට කිසිම ගැටලුවක් මම දකින්නේ නැහැ. පොල් නිෂ්පාදනය වැඩි කරගන්න එක තමයි අපේ රටට අවශ්‍ය වෙලා තියෙන්නේ. අවම වශයෙන් ගෘහස්ත මට්ටමින් පොල් එල්ලකට රුපියල් 5ක් ලබා ගන්න හැකියාව තියෙනවා. කර්මාන්තයේ විශාල අවස්ථාවන් තියෙනවා නිෂ්පාදකීන්ට. කැපකරු මාපිය ක්‍රම වගේම කැපකරු කප්රු ක්‍රමයක් දෙන්න හදනවා පොල් ගහක වටිනාකම ගණනය කරලා. ලංකාවේ කෘෂිකර්ම අපනයනේ පළවෙනි භෝගයේ බවට පොල් පත්වෙන එක කිසිම සැකයක් නැහැ. පිටිකල පොල් කිරි සහ පොල් පේස්ට් එක ආශ්‍රිත නිෂ්පාදන භාවිතයට සමාජයේ විශාල භීතියක් දක්වනවා. අපේ රටේ කෙනෙකුට කිව්වොත් එහෙම පොල් කිරි බොන්න කියලා පොඩක් දෙපාරක් හිතනවනේ. විවිධ ස්තරවල නිෂ්පාදන වලට අපි පර්යේෂණ කරලා තියෙනවා. ඕනෑම කෙනෙක් අපි ළඟට આવත් පොල් පර්යේෂණ ආයතනයට අපි ඒ උන්ට කර්මාන්තය දිනු කරන්න අවශ්‍ය තාක්ෂණික දැනුම ලබා දෙනවා. අතීතයෙන් ඉගෙන ගනිමු. වර්තමානය සැලසුම් කරමු. අනාගතය හැඩගස්වමු. අයිබෝවන් කාලාත්‍රයේ කතාබහ ආරම්භ කරන්න සියලුම දේවල් සූදානම්. හිතවතුනි අපේ රටේ සංස්කෘතිය ඇතුලේ භවභෝග සම්පත් වලට විශාල ස්ථානයක් වෙන් කරලා තියෙනවා. එහෙම අපේ සංස්කෘතිය ඇතුලේ විශාල ස්ථානයක් හිමි කරගත්ත භවභෝග අතුරින් කප්රුකට හිමි වෙන්නෙත් බොහොම ප්‍රමුඛ ස්ථානයක්. ප්‍රමුඛ පෙළේ කප්රුක ඉන්නවා. අපේ රට ගැන කතා කරද්දී මේ අපේ රටේ සංස්කෘතිය එක්ක අපේ රටේ ඉතිහාසය එක්ක බැඳුණු විශාල කතිකාවතක් කප්රුකට නැත්තම් පොල්ගසට තියෙනවා. ලංකාවේ ලිඛිත ඉතිහාසය ගැන කතා කරද්දී රාවණ රජ සමය දක්වා දිවෙන දීර්ඝ ඉතිහාසයක් තියෙන පොල්ගස අපේ රටේ මිනිස්සු උපතේ සිට මරණය දක්වා විවිධ අවස්ථාවලදී විවිධාකාරයෙන් භාවිතා කරනවා. විශේෂයෙන්ම මේ අපේ පැරැන්නෝ කියන්නේ පොල්ගසේ පංචාංගයේම මිනිසාට බොහොම වැදගත් කියලා. ඒ වගේම ඩොලර් ප්‍රශ්නේ දැන් බොහෝම ප්‍රසිද්ධ මාතෘකාවක්නේ. අපේ රටේ මේ ඩොලර් ප්‍රශ්නේ ගැන කතා කරද්දී අපනයන භෝගයක් විදිහට විදේශ විනිමය ලංකාවට අරගෙන එන්නත් කප්රුක විශාල දායකත්වයක් ලබා දෙනවා. ඔය හේතු කාරණා නිසාම අපි කල්පනා කරා අද කාලාත්‍රයේ කතා බහ තුලින් පොල් ගස ගැන නැත්නම් කප්රුක ගැන කතා කරන්න. කප්රුක දිව්‍ය ලෝකේ තියෙනවයි කියලා කියන්නේ සියලු සැප සම්පත් ඉසුරු ඕනෙම කෙනෙකුට පහළ වෙන මේ ශාකයක් විදිහට. ඒ කප්රුක අපි පොල් ගසට සමාන කරලා තියෙන්නේ ඇයි කියලා මේ සාකච්ඡාව තුළින් ඔබට මනාව පැහැදිලි වෙයි. අද කාලාත්‍රයේ කතා බහ තුළින් කතා කරන්න අපි තෝරගත්ත මාතෘකාව කප්රුකෙන් නොලද සෞභාග්‍ය. මේ ගැන කතා කරන්න සුදුසු විද්වත් මණ්ඩලයකට අපි ආරාධනා කරා. විද්වත් මණ්ඩලය ඇවිදලා ඉන්නවා. මුලින්ම අපි අපේ විද්වත් මණ්ඩලය හඳුනගමු. ඉන්න අනතුරු අපි කප්රුකෙන් නොලද සෞභාග්‍ය ගැන කතා කරමු. අද අපිත් එක්ක එකතු වෙනවා මේ සාකච්ඡාව වෙනුවෙන් පොල් පර්යේෂණ ආයතනයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම මහතා. ඒත් එක්කම අද සාකච්ඡාව සඳහා අපි ආරාධනා කරා NMK ව්‍යාපාරයේ සහ මරීනා ෆුඩ්ස් ආයතනයේ සභාපති මංජුල නාරායන මහතාට. දෙදෙනාටම ආයුබෝවන්. අයිබෝවන්. සභාපතිතුමා අපිට මේ පොල් ගසේ ඉතිහාසය ගැන පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද? දුලාශි ඔබ සඳහන් කළා වගේම අපේ රටේ ලිඛිත සාක්ෂි සහිතව අපිට තියෙන ඉතිහාසය පොල් ගහට අවුරුදු 3000කට වැඩි එහා 3000කට වැඩි ඉතිහාසයක් තියෙනවා. එතකොට ලෝකයේ මේක පොල් ගසේ පරිණාමය සහ ජන ජීවිතයට ලංවීම පිළිබඳ ඊතරම් පැහැදිලිව අපිට කියන්න බෑ කොයි ප්‍රමාණයක කාලයක්ද කියලා. නමුත් අපිට ස්ථිරවම මේ තියෙන දත් එක්ක විශ්වාස ගන්න පුළුවන් අවුරුදු 10000කට එහා කාලයක් මිනිසා එක්ක විශේෂයෙන්ම මේ අපේ මුහුදු කලාපය ඇතුලේ ඉන්දු පැසිෆික් මැලේසියා මේ කලාපය ඇතුලේ පොල් ගහ සංවර්ධනය වෙලා අනිකුත් කලාප වලට ව්‍යාප්ත වෙලා ගියපු බව. සහ හැබැයි ඒත් එක්කම අපි දන්නවා විජය කුමාරයා ලංකාවට එනකොට කුවේනිය පිළිගත්තාය කියලා කියන්නේ කුරුම්බා ගෙඩියක් දීලා. ඒ කියන්නේ එතකොටත් අපේ ජන ජීවිතයත් එක්ක බොහොම ළඟින් ඉතාම ළඟින් තිබිලා තියෙනවා දුලාශි. සහ මහා වංශයේ සඳහන් වෙන විදියට පොල් වගාවක් විදියට ව්‍යාප්ත වුණා බවට සාක්ෂි අපිට හමු වෙන්නේ දෙවනි අග්බෝ රජ සමයේ. එතෙන් සිට ඇත්තටම දැන් අනිකුත් වගාවන් එක්ක සලකනකොට දුලාශි මේ පොල් වගාවට තිබෙන එක අතකින් මේකේ තියෙන වටිනකම හින්දා වෙන්න පුළුවන්. මෑත දක්වාම පොල් වාර්ෂිකව අත්පත් කරගන්නා භූමි ප්‍රමාණය ඉහළ ගිහිල්ලා තියෙනවා. දැන් අපි යටත් විජිතයක් බවට පත් වෙනකොට එතකොට අපිට තේ, කෝපි, රබර් වගේ වගාවන් ආදේශ වුණා. හැබැයි ඔවුන්ගේ යටත් විජිත සමයෙන් පොල් වගාව සම්බන්ධව ලෝකයේ ඒ වෙනුවෙන්ම කැප වුණු එකම සහ
පළමු පර්යේෂණ ආයතනය පිහිටුවන්නත් ඔවුන් තෝරගන්නේ ශ්‍රී ලංකාව. කියන්නේ ඔවුන් ගතේ තමයි ඉන්දියාව වෙනකොට යටත් වෙලා තියෙන්නේ. ඒතකොට ඉන්දුනීසියාව ඔවුන් යටත් තිබුණා. නමුත් ඔවුන් ඒ රටවලත් විශාල වශයෙන් පොල් තිබුණාට ඔවුන් මේකේ වෙනස දැක්කා. දැකලා ලංකාව ඇතුලේ තමයි පොල් පිළිබඳව පර්යේෂණ කිරීමේ පර්යේෂණ මධ්‍යස්ථානයත් 1929 ස්ථාපිත කරන්නේ. එහෙම ගත්තම සහ ඒ කාලය ඇතුළේ සැලකිය යුතු භූමි ප්‍රමාණයක් විදියට ඉතාම ඉහළ ගිහිල්ලා තියෙනවා මේකේ භූමි ප්‍රමාණය සහ ඵලදාවන් සහ අපනයනය සහ දේශීය භාවිතය පිළිබඳ ගත්තට පස්සේ අර හැඳින්වීම සඳහන් කරා වගේ පොල් පිළිබඳව අලුතෙන් කිව්ව යුතු නැහැ. පොල් අපේ ජීවිතේ සම්බන්ධ නැත්තේ කොයි වෙලාවද කියලා තමයි අපිට හිතා ගන්න අපහසු. ඒ තරමට පොල් ගස හෝ එහි නිෂ්පාදනයක් අපේ ජන ජීවිතයත් එක්ක හැම තිස්සෙම බැඳලා තියෙනවා. දැන් උදාහරණයක් විදිහට අපි විශ්වාස කරන එක තමයි බත් නැතුව සතියක් හිටියත් අපේ ජීවිතය විවිධ වෙන ආහාරات එක්ක පොල් නැතුව ඒ තරම් කාලයක් ඉන්න අපිට හැකියාවක් නෙමෙයි සංස්කෘතිය ඇතුලේ. ඒ තරමටම මේකේ ඉතිහාසය ඇතුලේ අපේ ජන ජීවිතයට ඊටාම බරපතල විදියට ඇතුළත් වෙලා තිනවා. ආහාර රටාවට, අපේ සංස්කෘතියට, අපේ පෝෂණය පවත්වගෙන යන්න සහ අපේ ආධ්‍යාත්මික විවිධ විශ්වාස ඇතුලේ මේ හැම දෙයක් ඇතුළටම පොල් මේ තරම් ඇතුල් වෙන්න. පොල් මේ තරම් ඇතුල් වෙන්න මම හිතන්නේ දුලාශි අපිට කියවාගත නොහැකි තරම් මනුෂ්‍ය ඉතිහාසයේ මේ කලාපය ඇතුලේ පොල් ගහ අපිට බැඳලා තියෙනවා. හැබැයි මේ පොල් අර වෙන බෝගත් එක්ක සංසන්දනය කරාම තියෙන පොල් වලට අපේ අතන වගා වෙන ලෝක රටවල් 92ක් තියෙනවා. ඒ අතරේ මේ හොඳට අවු ඕන හොඳට වැස්ස ඕන. මේ එහෙම ලෝකේ කලාපය ඉතාම අඩුයි. ඒ නිසා අපි රටක් විදියට ඉතිහාසයේ ඉඳලා අද දක්වාම පොල් ගහ සහ පොල් වගාව සංවර්ධනයේ සැලකිය යුතු කාලයක් මම හිතන්නේ රාජ්‍ය අනුග්‍රහයවන් එක්ක ඒ අපේ රාජ්‍ය අනුග්‍රහය ඇතුලේ දියුණු වෙච්ච බොහෝ දේවල් යටත් විදි සමයේදී විනාශ වෙලා යද්දී. නමුත් ඔවුනුත් මේක හඳුනාගෙන ඉතාම වටින එකක් කියලා. ඔවුනුත් මේක ප්‍රවර්ධනය සහ දියුණු වෙනුවෙන් විශාල වැඩ කොටසක් කෙරලා තියෙනවා. අද වෙනකොට ඒ ඉතිහාසය ඇතුලේ ඇවිල්ලා මම හිතන්නේ අපි සැලකිය යුතු ඉහළකට ඇවිල්ලා තියෙනවා. වර්තමාන රාජ්‍ය ප්‍රතිපත්තිය ඇතුලේ ඉතාම දැඩි කැපකිරීමක් කරලා තිනවා මේක සංවර්ධනය වෙනුවෙන්. ඒක ඇතුලේ අද ඉස්සර ඇත්තටම මේ අතීතයේ මේකුනේ වැඩිපුරම මේ ජන ජීවිතයේ දිනදා අවශ්‍යතාවය ඉටු කරගන්න. නමුත් අද වෙනකොට ඒ වපසරීට එහාට ගිහිල්ලා තියෙනවා. ඒතකොට අද අපි නිෂ්පාදනය දේශීය පරිභෝජනය වගේම අපනයන කෙරෙහි යොමු කරලා තියෙනවා. ඉතින් ඉතිහාසය අතීතය ක්‍රමිකව වෙනස් වෙමින් ඇවිල්ලා දුලාශ අපි තාම හොඳ සම්දිස්ථානයකට ඇවිල්ලා තියෙනවා. ඒ සඳහා අවශ්‍ය ස්වාභාවික පරිසරය මේ මාතෘභූමිය මත නිර්මාණය වෙලා තියෙනවා. සහ ඒ සඳහා අවශ්‍ය දැනුම සහ විද්‍යාව නූතන ලෝකයේ ඇතුලේ අපේ මානව සම්පත ඉස්සරහට ගෙනල්ලා තියෙනවා. දැන් මම හිතන්නේ තාම මේ අතීතය වගේම ඊටත් එහා ගිය වාසනාවන්ත අනාගතයක් කප්පුරුක හරහා උදා කරගන්න හැකියාව ලැබේ අපිට. මංජල මහත්මයා මේ අපි පොල් සම්බන්ධව ඉතිහාසය දැනගත්තා. අපේ රටේ ඉතිහාසයට යනකොට පොල් ආශ්‍රිත නිෂ්පාදන, පොල් තෙල් ටික, පොල් කිරි වලින් හදන නිෂ්පාදන මේ වගේ දේවල් වලට තියෙන ඉතිහාසය මොන වගේද? අපිට අපනයන වෙළඳාමක් තිබිලා තියෙනවා පොල් තෙල් වලට විදේශ වෙළඳපොළට. නමුත් සමහර කාලවලදී 1970 දශකයෙන් පස්සේ කාලය තුලදී තෙල් වලට පොල් තෙල් වලට විශාල දුර්මත පහළ වුණා. පොල් තෙල් නිසා හෘදයාබාධ හැදෙනවා. එහෙම නැත්නම් වෙනත් කරුණු කාරණා ගොඩක් ඉදිරිපත් වුණා. තෙල් කෑවොත් ලෙඩ වෙනවා. සරල කතාව. පොල් තෙල් වලට. ඉතින් ඒ දුර්මතේ ඉවත් කරන්න අවුරුදු 20ක් විතර ගියා. ආසියා පැසිෆික් රටවල් එකතු කරගෙන මේ සාකච්ඡාව ඉදිරියට ගෙනිහිල්ලා ඇමරිකාවේ පර්යේෂණ කරලා ඔප්පු වුණ දෙයක් තමයි මේ පොල් තෙල් වල නෙමේ නරක තියෙන්නේ process එකේ තිබිච්ච අඩුපාඩු කියන එක නිසා තමයි ඒක වෙනත් විදියකට අර්ථ දක්වලා වෙන අනිත් තෙල් වලට වෙළඳපොළ හදාගන්න පොල් තෙල් වලට මේ මත ඉදිරිපත් වෙලා තිබුණේ. ඒ නිසා ඒ process ඒ කියන්නේ නිෂ්පාදන ක්‍රමවේද පිළිබඳ පැහැදිලි අධ්‍යයනයක් කරලා අපි තහවුරු කරගෙන තියෙනවා ක්‍රමවේද කිහිපයක්. ඒ කියන්නේ virgin coconut oil ක්‍රමවේදයේ තමයි හොඳම තියෙන්නේ අපිට පොල් තෙල් නිෂ්පාදනය කරගන්න. ඉතින් virgin coconut oil ක්‍රමවේදයට කරන්න හැම දිනාටම පහසුකම් නැහැ. අමුද්‍රව්‍ය සපයා ගන්න අපහසු වෙනවා. ඒ නිසා ඊළඟට තියෙන්නේ අපිට කොප්රා වලින් තෙල් නිෂ්පාදනය කරන ක්‍රමවේදය ගත්තාම කොප්රා වලින්
එහාට ගිහිල්ලා ඒ අපිට අතීතයේ තිබිච්ච අත්දැකීම් අනුව කොප්පරා කිරීමේදී යම් යම් සත්‍යයෙන් කුරුමිගෙන් වෙන හානි තියෙනවා. පුස් වර්ග එකතු වීමෙන් වෙන හානි තියෙනවා. ඒ නිසා මේ ඇප්ලොක්ටොක්සින් ඒ වගේ වෙනත් ද්‍රව්‍ය එකතු වෙන්න පුළුවන් මේ ප්‍රොසෙස් එක හරියට පාලනය කරගත්තේ නැති වුණා. ඒ නිසා force harvesting and processing කියන දෙකම ඊටාම වැදගත් වෙනවා නිෂ්පාදනයක ප්‍රමිතිය තහවුරු කරගන්න. එතකොට ඒකෙදි අධ්‍යයනයක් කරපුවාම අපි අවබෝධ කරගත්ත දෙයක් තමයි මේ ෆිසිකල් රිෆයින් ක්‍රමවේදයට පොල් තෙල් වල අපට ඇෂුරන්ස් එකක් දෙන්න පුළුවන්. එහෙම නැත්නම් පාරිභෝගිකයට විශ්වාසයක් අපට ගොඩනගන්න කෙලින්ම කියන්න පුළුවන් විද්‍යාත්මක පරීක්ෂණ තුලින් අපට ඇඟට අහිත කරන බැරලෝහ ටොක්සින් වර්ග 0 එහෙම නැත්නම් නොමෙත කියන தත්වෙට තහවුරු කරන්න පුළුවන්. ඒකට හේතු කීපයක්ම තියෙනවා. ඒ වගේම අපි සාමාන්‍ය ක්‍රමවේදයටත් පොල් තෙල් හිඳ ගන්න පුළුවන්. එතකොට ඒකෙදිත් අපි ප්‍රොසෙස් එක ගැන ඊටාම කල්පනාකාරීව කරගන්න ඕනේ පිරිසුදු පොල් තෙල් නිෂ්පාදනය කරගන්න. ඒ අතීතයේ අපිට තිබිච්ච අත්දැකීම් නව තාක්ෂණයත් එක්ක අලුත් මුහුණුවරකින් දැන් අපි වෙළඳපොළට මේ විද්‍යාත්මක තහවුරුත් එක්ක ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. ඒ නිසා මේ කර්මාන්තයේ ඉදිරියට මං හිතන්නේ විශාල අවස්ථාවන් තියෙනවා මේ නිෂ්පාදකයන්ට මේ තාක්ෂණය එකතු කරගෙන ඉදිරියට යන්න. ඉතිහාසය පටන් ගත්තොත් අපට අවුරුදු 10 ගානක අපේ සභාපතිතුමා සඳහන් කරා වගේ පොල් කර්මාන්තයේ අපට ජීවිතයට බද්ධ වෙච්ච දෙයක් මේ හැම දෙයකම අපි පාවිච්චි කරලා තියෙනවා අපේ එදිනෙදා කටයුතු වලට ආහාර පිසීමට පමණක් නෙමෙයි සංස්කෘතිය දේවල් වලට පාවිච්චි කරනවා වගේම අපේ සබන් නිෂ්පාදනයේ එහෙම නැත්නම් වෙනත් ඉන්ඩස්ට්‍රි වල අවශ්‍යතාවයන් වලට පාවිච්චි කරලා තියෙනවා. හැබැයි අද අපි ඒකට අලුත් මුහුණුවරක් දීලා තියෙනවා. මේ පොල් ගස කප්රුක කියනවා වගේම අපට අර කිරියම්මා කියන අපි කිරි ගොවියෝ කියනවා මේ ආමන්ත්‍රණය කරනවා වගේ පොල් ගස අම්මා කෙනෙක්ගේ කිරි වලටත් සමාන කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. අපි විද්‍යාත්මක පරීක්ෂණ කරලා ඒ වගේ තහවුරු කරගෙන තියෙනවා. පොල් තෙල් වල තියෙනවා ලොරික් අම්ලය. එතකොට මව් කිරි වලත් ලොරික් අම්ලය තියෙනවා. මේ ලොරික් අම්ලයට පුළුවන් වෙනවා මේ අපේ ප්‍රතිශක්තිකරණය ගොඩනගා ගන්නත් ඒවා වෛද්‍ය තහවුරු වෙලා තියෙනවා මේ පරීක්ෂණ තුලින්. එතකොට මව් කිරි වල 10% විතර තියෙන ලොරික් අම්ලයේ පොල් තෙල් වල 45-55 අතර ප්‍රමාණයක් තියෙනවා. ඒ නිසා අද මාතෘකාවට අනුව මම හිතන්නේ මේ කප්රුක අපි ලබාගෙන නැති දේවල් ගැන හිතන්න හොඳ අවස්ථාවක්. සභාපතිතුමා මේ අපේ රටේ වාර්ෂික පොල් නිෂ්පාදනය මොන වගේද? රටේ පරිභෝජනයට ප්‍රමාණවත්ද? එතනින් එහා ගියාම මේ අපනයනය කරන්නත් ඉතුරු වෙනවද? ඔව් දුලාෂි, ඇත්තටම අපේ රටේ වාර්ෂික පොල් ප්‍රමාණය අපි කියන්නේ ඇවරේජ් එක ගත්තොත් වසර 10ක විතර පොල් ගෙඩි මිලියන 2800ක්. එතකොට අපේ රටේ හැබැයි පසුගිය වසරේ අපි ඉතිහාසයේ අපි සාක්ෂි සහිත ගණන් සහිත ඉතිහාසයේ වැඩිපුරම පොල් අස්වැන්න වාර්තා කරා. ඒකට අපිට ස්වභාව ධර්මෙනුත් විශාල උදව්වක් ලැබුණා. ඊටාම් විධිමත්ව කාලගුණ සහ දේශගුණ හැසිරීම සහ වගාකරුවන් රජයන් ගත්ත ප්‍රතිපත්ති පොල් ගෙඩි මිලියන 3382ක් දක්වා යන්න පුළුවන් වුණා. අපේ රටේ පොල් පරිභෝජනය ගෙඩි මිලියන 1800ක් විතර තමයි වාර්ෂිකව
ඒ කියන්නේ පොල් කිරි, පොල් සම්බල්, මැල්ලුම් සහ පොල් තෙල් වලට අමතරව යන පිරිස. ඒ කියන්නේ එතකොට අපිට පොල් ගෙඩිය සාමාන්‍ය විදිහට පොල් ගෙඩිය අපි හිතුවොත් මිලියන 3000ක ඇවරේජ් එක අපි හිතනවා මේ වසරේත් ඒ වගේ මට්ටමක අපිට තියාගන්න හැකියාව තියෙනවා. එතකොට පොල් ගෙඩි මිලියන 1000ක් 1200ක් විතර දැනට අපිට ඉතුරු වෙනවා. ඒක අපි කර්මාන්තයට යොමු කරනවා. ඇත්තටම අපේ දැන් උදාහරණයක් විදිහට ගත්තොත් ඇත්තටම මෙතුමන්ලගේ දායකත්වයේ රටේ ආර්ථිකයට බරපතල විදිහට එක අතකින් දේශීය පරිභෝජන අවශ්‍යතා සපුරනවා වගේම නවීන විද්‍යාත්මක ක්‍රමත් එක්ක අපනයනට මේ පොල් ගෙඩි මිලියන 1000ක විතර ප්‍රමාණයක් සමස්ත වශයෙන් කර්මාන්තයට යනවා. ඒනුත් කොටසක් පොල් තෙල් විදිහට අපි ලංකාව ඇතුලේ පරිභෝජනය වුණාම පොල් ගෙඩි මිලියන 800ක් විතරම අපනයන කර්මාන්තයට යොමු වෙනවා. ඒ යොමු වීම ඇතුලේ පසුගිය වසරේ අපිට ඩොලර් මිලියන 834ක් උපයා ගන්න හැකියාව ලැබිලා තියෙනවා දුලාශි. ඒක ටිකක් සැලකුතු ඉහළ යාමක්. يعني ඊට පෙර වසරේ ඩොලර් මිලියන 2020 වසරේ අපිට හැකියාව ලැබුණේ ඩොලර් මිලියන 661ක්. මේ සියලු මැදිහත් වීම එක්ක. එතකොට මේ අපනයන කරුවන්ගේ එතකොට මේ ව්‍යවසායකයන්ගේ කැපවීමත් එක්ක ඉතාලම ඉහළ හොඳ තැනකට අපිට එන්න හැකියාව ලැබිලා තියෙනවා. සාමාන්‍යයෙන් අපි මේ සංසන්දනාත්මකව කතා කරොත් අපිට කොවිඩ් දෙන්නත් කරණයට ගිය මුදල වගේ සංඛ්‍යාවක් අපිට පොල් වලින් හම්බෙලා තියෙනවා කියන්නේ. ඔව් ඇත්තටම ඊටත් වැඩිය මදක් වැඩි මුදලක් පසුගිය වසරේ ගන්න හැකියාව ලැබුණා. හැබැයි දැන් නමුත් අපේ දුලාශි ඔබත් මමත් පාසල් ඉගෙන ගන්න කාලෙත් අපේ වැඩිහිටි පරම්පරාව පාසල් ඉගෙන ගන්න කාලෙත් අපේ දරුවෝ පාසල් ඉගෙන ගන්න කාලෙත් අපේ මේ ප්‍රධාන අපනයන භෝග අතරේ තියෙන්නේ තේ රබර් පොල් මෙහෙමනේ මේ අපි දන්න කියන කාලේ මෙහෙම තමයි අපි නමුත් අපි ඇත්තටම පොල් පර්යේෂණ ආයතන විදිහට අපේ පර්යේෂණ කණ්ඩායමක් අධ්‍යයනය කරලා බැලුවා පොල් වල ඇත්තටම තේ සහ රබර් වල ඉතිහාසය දුලාශි අවුරුදු 150 160ක් ලංකාවේ ඉඳලා තියෙනවා. පොල් වල ඉතිහාසය අපි කිව්වාගේ සාක්ෂි සහිත ඉතිහාසයත්ම අවුරුදු 3000ක් අපි නමුත් 50ක් කියලාම හිතනවා නම් දුලාශි ඒ කියන්නේ මේක අපේ 50ත් එක්කම වගේ මේ ආපු තරම් ඉතිහාසයක් අපි කියන්නේ මිනිස්සු විදිහට ගොඩනැගිච්ච කාලේ ඉඳලා මේකට සම්බන්ධයක් ඇති. අපි බැලුවා අපිට බැරිද මේක මීට උඩහින් තියන්න. ඒ කියන්නේ නේද? අංක 1 අපනයන භෝගය බවට පත් කරන්න. ඒතකොට අපි මේ ව්‍යවසායක මහතුරුන් එකක් කතා කරලා අපේ පර්යේෂණ දත්තත් අරන් බැලුවම සහ අපේ ගරු අමාත්‍යවරුන් එක්ක සාකච්ඡා කළාම ප්‍රතිපත්ති ඇතුළේ අපිට පේනවා මේකේ හැකියාවක් තියෙනවා කියලා. ඒ කොහොමද දුලාශි අපි දැන් අතන මේ ඒ කටයුතු අවතීර්ණලා තියෙනවා. ලබන වසරේ අවසානවට අපි අපේක්ෂා කරනවා මේ අපි සියලු දෙනාගේ සහයෝගය ඇතුව ඩොලර් මිලියන 1500 ඉලක්කයකට යන්න. ඒක ගියොත් අතන අපේ මේ පාසල් පෙළපොත පවා වෙනස් කරන්න ඕනේ නේද? ඒ කියන්නේ අපි ඉගෙන ගත්ත තේ රබර් පොල් අපි පොල් උඩහට ගෙන්න ගන්න හදනවා. ඇත්තටම දැනට මිලියන 1000ක් විතර තමයි පොල් කර්මාන්තයට අපි යවන්නේ. අපි අපේක්ෂා කරනවා මේ ඉදිරි වසර වෙනකොට තව මිලියන 1000ක් ඊට අමතරව කර්මාන්තයට යොමු කරන්න. එතකොට නමුත් ඔබ දන්නා වී හරි එළවලු හරි වෙන දෙයක් කරන කෙටි කාලීන භෝගන ඒ කියන්නේ අවුරුද්දකින් එකමාරයෙන් අපිට මාස 6කින් 3කින් අස්වැන්න ගන්න පුළුවන්. නමුත් පොල් ගහක ස්ථාවර අස්වැන්නක් එන්න අවුරුදු 10කට ආසන්න කාලයක් යනවා. ඒතර පොල් වගා කරලා අපිට මේ කඩිනම් ඉලක්කයට යන්න බෑ. ඒ නිසා අපි කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දිගු කාලීන කියන ඔස්සේ අපි සතු උපාදින දත්ත ගෝලීය වෙළඳ පොළ මේ සියල්ල අධ්‍යයනය කළ සකස් කරාම දුලාශිය අපිට පෙනුණා මේක ඉතාම හොඳ හැකියාවක් තියෙනවා තව මිලියන 1000ක් මේ කර්මාන්තයට එකතු කරන්න. අපි මේ ගණනය කිරීම කළේ අතරම 20යි 20 අවුරුද්දේ අපනයනයන් සිදු වෙනකොට ඒතකොට ඩොලර් මිලියන 661යි තිබුණේ. ඒක අපි දෙගුණයක් කර ගැනීම තමයි උනේ. හැබැයි ඒකේ පහුගිය වසරේ අපිට සැලකුතු ඉහළට යෑමකුත් අපිට කරගන්න පුළුවන් වුණා මේ වැඩසටහන ඇතුලේ. ඒතකොට ඒ දැනට ගෘහස්ත පරිභෝජනය ඇතුලේ මම කියනවා පොල් ගෙඩි මිලියන 1800ක්. ඒ කියන්නේ අපේ නිෂ්පාදනයේ 70%ක් බරපතල ගාණක්. දැන් තේ ඇත්තටම තේ ඩොලර් මිලියන 1300ක විතර ඉන්නේ තේ නිෂ්පාදනයෙන් 6%ක් 7ක් තමයි දේශීය පරිභෝජනය. අපිට පොල් වලත් එහෙම තිබුණා නම් අපේ අපනයන ආදායම සහ ව්‍යවසායකයන් ප්‍රමාණය ඉතාම ඉහළ තැනක ඉඳ තිබුණා. නමුත් ඒක අතර පොල් පරිභෝජනය කිරීම නිසා අපිට ඉතාම නිරෝගී ජාතියක් අපිට නිර්මාණය කරගන්න හැකියාව ලැබිලා තියෙනවා. මොකද අපේ රටේ ජනතාවගේ මේද අවශ්‍යතාවය ප්‍රධාන වශයෙන් 70%ක මේද අවශ්‍යතාවය ඉටු කරන්නේ පොල්. ශක්තිය අවශ්‍යතාවය දෙවනුවට. ඒ කියන්නේ වී වලට විතරයි දෙගුණ වෙන්නේ, බත් වලට විතරයි 15%ක් ඉටු කරන්නේ පොල්. ප්‍රෝටීන් අවශ්‍යතාවයෙන් 5%ක් ඉටු කරන්නේ පොල්. සහ තන්තුමය අවශ්‍යතාවයෙන් බහුතරය ඉටු කරන්නේ පොල්. ඒතර පොල් වලට ඒ අවශ්‍යතාවයනුත් ඉටු කරගනිමින් තව මිලියන 1000ක් පොල් ගෙඩි කර්මාන්තයට දෙන්න සැලසුම් කරේ. අපි ගෘහස්ත වශයෙන් සිදුවෙන නාස්තිය 30ත් 50ත් අතරේ. ඒක නිකන් මංජුල් නාරායන මහත්තයා සඳහන් කරා. ඇයි ඔබතුමා මේ නාස්තිය කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපි දැන් රුපියල් 90කට 100කට පොල් ගෙඩියක් මිලදී ගන්න. එතකොට අපි ඒක බොහොම සකසුරුවමට ගෘහණියන් විදිහට පාවිච්චි කරනවා. ඔබතුමා චෝදනා කරනවා නාස්තිය කියලා. ඇත්තටම අපි සකසුරුවමයි හිතන එකට වැඩිය අපිට එහා සකසුරුවමකට යන්න පුළුවන්. ඒක කොහොමද? ඒක මෙහෙම. දැන් උදාහරණයක් අපේ රටේ අර පිළිගත් මිත්‍යාවක්. ඒක අපිට හිතන්න බෑ පොල්
බ්ලෙන්ඩර් කරලා පාවිච්චි කරාම කොලෙස්ටරෝල් එනවා කියන එක. අපි මේ දැනුවත් කිරීම ආරම්භ කරාම තමයි දැනගත්තේ බරපතල විදිහට අපි නොහිතන සමාජ මට්ටමල ඉතාම ධනවත් උගත් ඉඳලා ඕනෑම කෙනෙක් මේක විශ්වාස කරනවා. අර 1970 ගණන් වල ආපු මතයත් එකක් වෙන්නේ නැති යම්කිසි වෙන ව්‍යාපාර අරමුණු වෙනුවෙන් ගෝලීය වශයෙන් අපිට ස්ථාපිත කරපුවක් වෙන්නේ නැති පොල් බ්ලෙන්ඩර් කරලා භාවිතා කරනවා නම් දුලාශී ඔබට සතියට පොල් ගෙඩි 10ක් යනවා නම් බ්ලෙන්ඩර් නොකර පොල් ගෙඩි 5කට අඩු කරගන්න පුළුවන් ස්ථිරව. ඒ කියන්නේ අපිට 100ට 5කට ඒ කියන්නේ 150කින් අඩු කරගන්න පුළුවන්. එතකොට අපි අපේක්ෂා කරනවා දැන් මේ පොල් ගෙඩි මිලියන 1800ක් යන එකෙන් මේ බ්ලෙන්ඩර් කිරීම ජනතාවට හුරු කරොත්. ඔබතුමා වෛද්‍යවරයෙක් නේ ඔබතුමා මේ වගකීමක් ඇතුවද කියන්නේ බ්ලෙන්ඩර් භාවිතා කිරීමෙන් පොල්වල කිසිම ගුණාත්මකතාවයේ වෙනසක් වෙන්නේ නැහැ කියලා. කිසිම පර්යේෂණයකින් එහෙම තහවුරුලා නැහැ. එහෙම වෙන්නේ නැහැ. සහ කොලෙස්ටරෝල් කියන එක සම්පූර්ණ මිත්‍යාවක් කියන්නේ දුලාශී අපි කියන්නේ ප්ලාන්ට් කින්ඩම්. කිසිම ශාකයක කොලෙස්ටරෝල් නැහැ. ඒතර හිතන්නකෝ දැන් නැති කොලෙස්ටරෝල් එකක් අතිමිරිකොමෙන් නැති කොලෙස්ටරෝල් එකක් බ්ලෙන්ඩර් කරාම කොලෙස්ටරෝල් වෙනවා නම් ඒ බ්ලෙන්ඩර් එක රුපියල් 6000කට 8000කට විකුණන්න බෑනේ. ඒක නම් කොලෙස්ටරෝල් හදන මැෂිමක් ඩොලර් මිලියන 100ක් විතර වෙන්න බෑ නේද? මොකද කොලෙස්ටරෝල් මදි මිනිස්සු තියෙනවා. කොලෙස්ටරෝල් ඇත්තටම සත්ත්ව ශරීරයේ ස්නායු සංවේදනය සඳහා අත්‍යවශ්‍ය වෙන සත්ව අක්මාව මගින් නිපදවන එකක් තමයි මේ කොලෙස්ටරෝල් කියන්නේ. ඒතර ශාක ඇතුලේ නැහැ. ඒතර බරපතල මිත්‍යාවක්. සහ අපි තව එකක් තියෙනවා මේ තෙල් හැබැයි වෛද්‍යවරුන්ට නිර්දේශ කරන්න පුළුවන් ඔබේ මේද ප්‍රමාණය අඩු කරන්න තෙල් කන එක. දැන් 170ක්ම පොල් වලින් සපුරන්නේ. ඒතකොට ඒක අඩු කිරීම යම් වෙලාවක වෛද්‍යවරුන්ට අවශ්‍යයි. මොකද ඒ විවිධ ක්‍රියාවලින් වල අමුද්‍රව්‍යයක් විදියට කොලෙස්ටරෝල් මේ තෙල් ගැට ගැහෙන නිසා. හැබැයි ඒතර අපි දැකලා තියෙනවා සමහර නිර්දේශ තියෙනවා මිටි කිරි ටික වීසි කරලා දී කිරෙන් කන්න කියලා. ඇත්තටම මිටි කිරියේ සහ දී කිරියේ වෙනස අපි රස කියලා කියන්නේ අපි කියනෝනේ මේ කිරි රස නැහැ කියලා කියන්නේ මේ මූලිකවම පොල් වල තියෙන මේදේ රස තමයි අපි හුරු වෙලා තියෙන්නේ. දැන් අපි හින්දු භක්තිකයෝ ගත්තොත් ඔවුන් ඉන්දියාවේ ගත්තොත් ඔවුන් එල කිරි වලට තමයි හුරුලා තියෙන්නේ. කිරි ආහාරات එක්කනේ. සමහර රටවල ඔලිව් ඔයිල් එක්ක. අපි පොල් කිරට. එතකොට මිටි කිරියේ සහ දිය කිරියේ අපි කියන වෙනස නැත්නම් පළමු කිරියේ සහ දෙවනි කිරියේ කියන එකේ වෙනස තියෙන්නේ ඇත්තටම මේද ප්‍රතිශතය. ඒක 15ක් 17ක් තියෙනවා මේදය මිටි කිරක. දී කිරේ මේක 5ක් විතර. වෛද්‍යවරයෙක් නිර්දේශ කරනවා කෙනෙකුට මේද භාවිතය අඩු කරන්න කියලා. ඒතර මිටි කිරි වීසි කරලා දී කිරෙන් කන්න කියන එක නෙවෙයි කියන්න ඕන. පොල් 3 එකක් අරගෙන ඒක අවශ්‍ය ප්‍රමාණයට වතුර දාලා මිරිකුවත් හරිය නැත්නම් මිටි කිරට 3 ගුණයක් වතුර දැම්මම ඒක දී කිරක් බවට පත් වෙනවා. මම කියන්නේ අන්න එහෙම මිත්‍යාවල් සමාජය තුළ වෙලා ගත නිසා මේ බ්ලෙන්ඩර් තියන අයගෙන් 50%යි බ්ලෙන්ඩර් නිවසේ පාවිච්චි කරන්නේ. ඒක බරපතල හානියක්. අනිත් එක තමයි දැන් අපි දර වලින් ගෑස් වලට මාරුණා. මොකද දියුණුවත් එක්ක විවිධ අපේ කාර්යබහුලකමත් එක්ක. හැබැයි අපි දැන් හිතන්න දර තියෙන මිනිස්සුත් ගෑස් වලට මාරුලා ඉන්නවනේ. දැන් මේ කාලේ නම් ටිකක් එක පාලනය වෙලා තියෙනවා. නමුත් ඒක ඉතාලම වුණා. අපිට මතකයි අපි ලුණු කැට වලින් ලුණු කුඩු වලට මාරුණා. නේ? හැබැයි අපිට බැරි වුණා මේ පොල් අර ආර්ය කුල සිරිතට පොල් ගෙඩිය බිඳලා පොල් ගාලා මිරික ගන්න එක. හැබැයි ඒකේ ඉහළ නිෂ්පාදන සෞඛ්‍ය ආරක්ෂිතව ප්‍රමිතිගතව නිපදවපු පොල් කිරි වෙන්න පුළුවන් පිටිකර පොල් කිරි වෙන්න පුළුවන් ඒකේ පේස්ට් එක වෙන්න පුළුවන් එහෙම නිෂ්පාදන වෙළඳ පොලේ තියෙනවා. හැබැයි ඒවට අපි යමුනේ නැහැ. ඒකෙත් හිතනවා ගොඩාක් රසායනික ද්‍රව්‍ය මේවට දානවා ඇති කල් තබා ගැනීම ද්‍රව්‍ය දානවා ඇති කියලා. නමුත් එහෙම කිසිවක් නොදාන ඊටාම ඉහළ නිෂ්පාදන ප්‍රමිතිය යුතු නිෂ්පාදන දේශීය වෙළඳ පොලේ වගේම විදේශීය වෙළඳ පොලේ ඇතුලේ තියෙනවා. හොඳයි සභාපතිතුමා ඒ ගැන අපි කතා කරන්න ඕනේ. ඊට කලින් අපි සූදානම් වෙන්නේ විරාමයක් ලබා ගන්න. විරාමයෙන් අනතුරුව අපි ඒ දේවල් පිළිබඳව කතා කරමු. විරාමෙන් අනතුරුව අපි නැවතත් එකතු වෙනවා කාලාත්‍රේ කතා බහත් එක්ක. අද අපේ මාතෘකාව කප්රුකෙන් නොලද සෞභාග්‍ය. අපි විරාමයට යන්න කලින් සභාපතිතුමත් එක්ක කතා කරමින් හිටියේ. තුලාශි අතරම කිව්වේ මේ අර පොල් නිෂ්පාදිත ප්‍රමිතියෙන් යුතු සැකසූ පොල් කිරි පිටිකල පොල් කිරි සහ පොල් පේස්ට් එක ආශ්‍රිත නිෂ්පාදන භාවිතයට සමාජයේ විශාල බයක් භීතියක් දක්වනවා. හැබැයි අපි ප්‍රධාන පෙළේ හෝටලයකට ගිහිල්ලා කෑවොත් අපි ගන්නේ සැකසූ දේශීය නිෂ්පාදකයන් අතින් නිම වෙන ඒ ප්‍රමිතියෙන් යුතු පිටිකල පොල් මේ සැකසූ පොල් කිරි වලින් තමයි ඒක යන්නේ. හැබැයි දැන් එහෙම වුණාම අපිට තියෙන එක තමයි දැන් අපි ගෙදරක පොල් ගෙඩියක් බින්දොත් පොල් වතුර ටික දානවා සිංක් එකට. නේද? ඊට පස්සේ පොල් කුඩු ටික විසික් කරලා දානවා ඩස්බින් එකට. ඒතර පොල් එකේ කුරුට්ට වෙන්න පුළුවන් ඒකත් ඩස්බින් එකට යන්නේ. පොල් කටුව විසික් වෙනවා. ගත්තම විශාල පාඩුවක්. හැබැයි මේ කර්මාන්තයක් ඇතුලේ මේක මේ නිෂ්පාදන ක්‍රියාවලියට යනකොට පොල් කටුව පොල් එල්ල වෙනම කර්මාන්තයට යොමු වෙනවා. නාස්තියක් නැතුව. පොල් කටුව තවත් කර්මාන්තයකට යොමු වෙනවා. අපර යන කර්මාන්තයේ විශාල ඉල්ලුමක් තියෙනවා. ඊට පස්සේ පොල් වතුර ටික පානයක් විදියට ලෝක වෙළඳ පොලේ සපයාගත නොහැකි ඉල්ලුමක් තියෙනවා. ඒකට යොමු වෙනවා. ඊට අමතරව අපි පොල් කිරි ටික ගත්තට පස්සේ අපි අතින් මෙරිකනකොට ගන්නේ අර මම කිව්වා වගේ එකෙන් 50%.
හැබැයි ඒක මැෂින් එකකින් යන්ත්‍රානුසාරයෙන් හෝ බ්ලෙන්ඩර් එකකින් හරි ගන්නවා නම් අපි අතින් ඉමිරිකන්නේ ගොඩක් වෙලාවට බ්ලෙන්ඩර් එකට හරි මාරු වෙනවා නැත්නම් කර්මාන්ත ශාලාවල යන්ත්‍රානුසාරයෙන් වෙනකොට ඒක දෙගුණයක් දක්වා ගන්න පුළුවන්. ඒ කියන්නේ පොල් ගෙඩියකින් ගන්න කෙඩිය අපි අතින් ඉමිරි කළා මෙහෙන් එනකොට පොල් ගෙඩි භාගෙන් ගන්න හැකියාව තියෙනවා. ඒතර පොල් ඒකේන කුඩු ටික අපි කියන්නේ පොල් මැඩි ටික ගොඩක් වෙලාවට නේද මේක බිම පොලිෂ් කර ගන්නවා වගේ නම් අපි ඉස්සර ගත්තා නේද ටිකක් දැන් එහෙමත් වෙන්නේ නැහනේ. ඒකට ඒක ඩස්බින්නට. හැබැයි මේකට ලෝකේ තාම ඉහළ ඉල්ලුමක් තියෙනවා ෆැට් අඩු ලෝ ෆැට් DC විදිහට තන්තුමය ආහාරයක් විදිහට. ඒක ඒතකොට අපනයන ශේෂ්ත්‍රයට යනවා. ඉතින් එහෙම ගත්තම අර විවිධ මිත්‍යාවන් එක්ක නිසා ඒ වගේ හානියක් වෙමින් තියෙනවා. ඒක නොදැනුවත්කම අතර නොදැනුවත්. ඒක අපි අතරේ විශාල වගකීමක් තියෙනවා ජනතාව දැනුවත් කරගන්න. දැන් එහෙම වුණාම අර zero waste කිසිම අපතේ යෑමක් නැති තැනකට අපිට මේක පත් කරගන්න හැකියාව ලැබිලා තියෙනවා. ඉතින් ඒ නිසා ඇත්තටම ගෘහණයන් විදියටත් මේ පිළිබඳව හොඳ අවබෝධයකින් සහ අවධානයෙන් කටයුතු කරන්න දැන් දුලාශි අපි ඔබත් මේ අත්දැකීම ලැබලා ඇති. අපි ඔෆිස් එකට යනවා දැක්කත් අපි පරක්කුලා දැකලා තියෙන්නේ කො විනාඩියක් විනාඩි 3ක් විනාඩි 7ක් විනාඩි 9ක් වගේ වෙලාවක්නේ. අපිට බස් එකක් කෝච්චියක් මිස් වුණත් නේද? මිස් වෙන ওই වගේ වෙලාවකින් පාසලකට දරුවේ පරක් වුණත් පරක් වෙන ওই තරම් වෙලාවක්නේ. අපේ පරිශ්‍රණ කණ්ඩායම් ගණනය කරලා තියෙනවා මේ පොල් ගාලා පොල් මිරිකලා හිරමන හොදලා මේ කටයුත්තට ගෘහණයෙක්ගේ වටිනා වෙලාවෙන් විනාඩි 15ක් වැය වෙනවා. එතන ඒක අපිට වෙන තැනකට ගන්න පුළුවන් නම් ගෘහණියකට මේක එකතු කරලා බැලුවොත් අවුරුදු 30ක නේද මේ වැඩේ කරනවා නම් කොයිතරම් කාලය ඉතුරු වීමක් වෙනවද? හැබැයි අපි කියන්නේ නැහැ. අපි කියන්නේ මේ ගුණාත්මක භාවය ඒ කියන්නේ ඒකේ තියෙන මේ ක්වොලිටි ගුණාත්මක භාවය පෝෂණය මේ සියල්ලම රඳව ගන්න පුළුවන්. මොකද අපි අපනයන කර්මාන්තයට යොමු කරන්නේ ඇත්තටම පොල් ගෙඩි විදියට නෙවෙයි. පොල් කිරි විදියට. හෝ ඒකේ අනිකුත් ඒ පෙර සැකසූ නිෂ්පාදන විදියට. එතකොට දේශීය වශයෙන් උත් අපි ගෑස් වලට හුරු වුණා වගේ නේද? කැටලුණු වලින් ලුණු කුඩු වලට වුණා වගේ ගොඩාක් දේවල් හෝමාරු කරගෙන තියෙනවා. නමුත් පොල් වල නතර වීම නිසා අපිට පොඩි නාස්තියක් වෙනවා. ඒ නිසා අපි මේ නාස්තිය අවම කරගන්න දැනුවත් කිරීම ඇතුලේ පොල් ගෙඩි මිලියන 300ක් 400ක් පමණ අවම වශයෙන් ලබන වසර ඇතුළත මේ වසරේ සහ ලබන වසර ඇතුළත කර්මාන්තයට යොමු කරන්න සැලසුම් කරලා තියෙනවා. මංජුල මහත්මයා පොල් සහ ආශ්‍රිත නිෂ්පාදන වලට කොහොමද මේ ලෝක වෙළඳ පොලේ තියෙන ඉල්ලුම අපේ රටින් යවන නිෂ්පාදන මිලදී ගන්න කැමතිද විදේශිකයෝ? පොල් වල නිෂ්පාදන ඉල්ලුම ලෝකෙම වැඩි වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි අපි කලින් මම සඳහන් කරා වගේ විද්‍යාත්මක තහවුරු වෙලා තියෙනවා. පොල් තෙල් වල සහ පොල් ආශ්‍රිත නිෂ්පාදන වල තියෙන ගුණාත්මක භාවය. ඒ නිසා අද මේක මං කිව්වොත් සමහරලාට වැරදි විදියට ගන්න පුළුවන්. දැන් යුරෝප රටවල තමයි මේ එලකිරි භාවිතය වැඩිම තිබ්බේ. නමුත් ඒ අය එලකිරි වලින් එහෙම නැත්නම් මේ සත්ව මේද වලින් ඉවත් වෙලා පොල් කිරි වලට යොමු වෙනවා. ඒ කියන්නේ අපේ රටේ කෙනෙකුට කිව්වොත් එහෙම පොල් කිරි බොන්න කියලා පොඩක් දෙපාරක් හිතනවනේ. හැබැයි එහෙ දැන් නවීන තාක්ෂණය තුල අපි කරගෙන යන පොල් කිරි මේ ලැක්ටෝස් ටොලරන්ස් ප්‍රජාව වැඩි වෙගෙන එනවා ලෝකේ. ඉතින් ඒ අයට තියෙන වීගන් ඩ්‍රින්ක් එකක් හැටියට තියෙන්නේ පොල් කිරි. ඒතර පොල් කිරි දරුවන්ගේ ආහාර වලට ගන්නවා. ඒ වගේම බීමට පාවිච්චි කරනවා. ඒ වගේම අපේ නිෂ්පාදන අපේ දේශීය වශයෙන් කරගන්න පුළුවන් කොකනට් බටර් එකක්. එතකොට කොකෝ චොක්ස් කියලා චොක්ලට් සම්බන්ධ කරලා මේ ස්ප්‍රෙඩ් එකක් කරනවා. ඉතින් මේ වගේ වැලියු ඇඩඩ් නිෂ්පාදන රාශියක් තියෙනවා. අගේ කළ නිෂ්පාදන. එතන මේවට තියෙන ඉල්ලුම සීග්‍රයෙන් ලෝක වෙළඳපොලේ වැඩි වෙනවා. ඒ නිසා අපට පොල් නිෂ්පාදනයේ අපේ සභාපතිතුමා සඳහන් කරා වගේ පොල් නිෂ්පාදනයේ රටේ වැඩි කරන්න දීර්ඝකාලීන වැඩසටහනක් ගන්න ඕනේ. නමුත් අපට කෙටි කාලීන කරන්න පුළුවන් හොඳම දේ තමයි මේ නාස්තිය අවම කරගත්තාම අපේ රටේ දැනට තියෙන ඩොලර් අර්බුදයටත් ලොකු විසඳුමක් ඒක. ඒ වගේම පුද්ගලික වශයෙන් ගත්තත් තම තමන්ගේ සෞඛ්‍යයටත් පසුම්බියටත් දෙකටම මේක පහසුවක් වෙනවා. මේ ක්‍රමය තුල ඒකෙන් අපේ රටේ ආර්ථිකයත් සංවර්ධනය කරගන්න ගමන්ම
අපේ නිෂ්පාදන වලට අගය එකතු කළ නිෂ්පාදන රාශියක් අපට දේශීය වශයෙන් ජාත්‍යන්තර වශයෙන් අපට යොමු කරන්න පුළුවන්. සභාපතිතුමා පොල් ගස රැකගන්න කලින් මේ තියෙන පොල් වගාව අපි පරිස්සම් කරගන්න ඕනේ පොල් ගස රැකගෙන නිෂ්පාදන පිටරට යවන්න කලින් ඒ දේවල් වෙනුවෙන් මොනවද දැන් ගන්න ක්‍රියාමාර්ග? ඇත්තටම අර දුලාශි කිව්වා වගේ අර කර්මාන්තයට අපි අර ගෘහස්ත නාස්තිය මිලියන 300 යනවා වගේ දැන් අපි පොල් ගහේ තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි අපි ඉතිහාසය පුරා දැකලා තියෙනවා පොල් ගහ අපිව බලා ගන්නවා. අපිට ආහාර දෙනවා, සෙවණ දෙනවා, තිබහට බොණ්ඩ දෙනවා මේ ඔක්කොම දෙනවානේ. හැබැයි මේ අපි පොල් ගහ බලා ගන්නවා අපි දැකලා නැහැනේ. කිසිම අවස්ථාවක දැකලා නැහැ. හැබැයි මල් පැලයක් ගෙදරට ගෙනාවෝ. නේද මම කියන්නේ ඒක අපිට තියෙන මානසික තෘප්තියක්. හැබැයි අපි ඒක අපිට මේ තරම් අපිට සැප සම්පත් දෙන පොල් ගහ අපි බලා ගන්නේ නැහැ. මේ සංස්කෘතිමය ප්‍රශ්නයක්. අතන ඔබ කිව්වා වගේ දැන් අපේ රටේ පොල් ගස් මිලියන 60ක් පමණ දල වශයෙන් තියෙනවා. අපි ඒ නිසා දැන් හැබැයි අපේ අවාසනාව තමයි වසරකට පොල් ගහක හැදෙන ගෙඩි 48ක් 50ක් විතර සාමාන්‍යයක් තියෙනවා. හොඳට හැදෙන ඉතාම ඉහළ ප්‍රලදාව තියෙන ගස්වල ගෙඩි තියෙනවා. නමුත් අපේ අවසාන ඉලක්කය තමයි මේක ගෙඩි 100ක් දක්වා ගෙනිය ගන්න ඕන. අපි පර්යේෂණ කරලා පොල් පර්යේෂණ ආයතනය සහ රජයේ විශාල වශයෙන් මේ දැනුවත් කිරීම සහනාධාර ක්‍රම වල අපේක්ෂාව ඒක. නමුත් ශනිකව ඒක අපිට ගත හැකි ක්‍රියාමාර්ගයක් නේ. අපි තාම කඩිනමින් අපි කරන්න හදනවා පොල් වල්ලකට එක ගෙඩියක් අවම වශයෙන් වැඩි කරගන්න ක්‍රමවේදයකට අවතීර්ණලා තිනවා ජනතාව දැනුවත් කිරීම හරහා. ඒ කියන්නේ එහෙම වුණොත් අපිට වාර්ෂිකව තව පොල් ගෙඩි මිලියන 500ක් 600ක් කර්මාන්තයට දරන්න පුළුවන්. මොකද මිලියන 60ක් ගස් තියෙනවානේ. ඒ කියන්නේ දැන් සාමාන්‍ය කරොත් පොල් ගහක පොල් වල්ලක් ගෙඩි හැදෙන්නේ 4ක් 5ක්. අපි මේක 5ක් 6ක් දක්වා ඉහළට ගන්න තමයි අපේ උත්සාහය. ඊටාම සරල ක්‍රමවේද වලින් පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ පොල් ගහෙන් වැටෙන අතු ටික ඒ ගහ වටේට දැම්මොත් අර පොහොර කවය කියලා ප්‍රදේශයක් දැන් ඒකට දාගත්තොත්. ඒතර වැස්සෙන් වැටෙන වතුර ටික අපිට ගොඩාක් වෙලාවට අපි පොල් ගස් වල වතුර දාන්නේ හරිම කලාතුරකින්. නමුත් අවම වශයෙන් පොල් ගහකේ වැහි වතුර ටික රඳව ගන්න හරි පොල් ඉඩමක වලවල් කීපයක්, කාණු කීපයක් නේද අපි කපාගෙන මේ වැසි ජලය විධිමත්ව කළමනාකරණය කරොත් මේ අස්වැන්න වැඩි කරගන්න පුළුවන්. ඒත් එක්කම පෝෂක යෙදීමේදී ඒක කාබනික වෙන්න පුළුවන්, අකාබනික වෙන්න පුළුවන්. උපරිම සහනාධාර දීපු වෙලාවෙත් රජය 130 තමයි පොහොර යොදලා තියෙන්නේ. ඒ කියන්නේ අර හැබැයි වී වලට එහෙම නැහැනේ. තේ වලට එහෙම නැහැ. හැබැයි මේක එක අතකට අපි තවදුරටත් පොල් ගහ විසින්ම අපිව නඩත්තු කරා අපි කිසි දෙයක් නොකරන ආකල්පෙන් ඉන්න හින්දා වෙන්නේ නැති. එහෙම ඒකත් නැහැ. ඒ නිසා අපි පොහොර යෙදීමත් අවම වශයෙන් මේ ඉදිරි වසර ඇතුළත 150කට අපිට ගෙනිය ගන්න උත්සාහ කරනවා. එතකොට අපිට අවම වශයෙන් තව මේ පොල් එක වල්ලකින් එක ගෙඩියක් වැඩි කරගන්න කියන සංකල්පයට යන්න හැකියාව දෙනවා. එහෙම වුණොත් විශාල ඉහළ යෑමක් දෙනවා කර්මාන්තයට පවතින කර්මාන්තයට දැන් තියෙන මූලිකව මෙතුමා කිව්වා වගේ අපනයන ශේෂ්ත්‍රය ඉතාම ඉඩක් තියෙනවා. ඒත් එක්කම සිලෝන් කොකොනට් or සිලෝන් ටී සිලෝන් සිනමන් වගේ විශාල ඉල්ලුමක් නිර්මාණය වෙනවා අමුද්‍රව්‍ය වල මදිකම. අනික සභාපතිතුමා මේ පොල් වගා ව්‍යාප්ත කිරීම සහ අපනයන භෝගයක් විදිහට සක්‍රියව රටේ ආදායමට දායක කර ගැනීම වෙනුවෙන් ජනාධිපතිතුමා යෝජනා කීපයක් ඉදිරිපත් කරානේ. මම ඔබේ පහසුව වෙනුවෙන් සහ මගේ මතකය වෙනුවෙන් මම ලියාගෙන ආවා වගාව දියුණු කරන්න එතුමා යෝජනා කරා තියෙන පොල්වතු සක්‍රිය පොල්වතු බවට පත් කරන්න ඕනේ. ඒත් එක්කම බීජ පොල් පැල තවන් වැඩි කරන්න ඕනේ. අපිටම ආවේනික තැඹිලි වතු ලංකාව පුරා ව්‍යාප්ත කරන්න ඕනේ. ඒත් එක්කම පොල් ගස තහනම් ගස ලෙස නම් කරා කිසි කෙනෙකුට කපන්න බෑ. පොල් ඉඩම් කැබලි කිරීම වහා අත්හිටවන්න ඕනේ. මේ දේවල් දැන් ක්‍රියාත්මක වෙනවද? ඒ සියලුම කරුණු 100%ක් අපේ ආයතනය සහ අනුබද්ධ ආයතනයත් අපේ අමාත්‍යාංශයත් එක්කබද්ධ වෙලා කටයුතු ආරම්භ කරලා ක්‍රියාත්මක කරලා තියෙනවා. පොල් ගස කපා හැලීමේ අතන කපා හැලීමේදී අවසර ගත යුතු ගස් තිබුණේ කොස් ගස, ගැහණු තල් ගස සහ දෙල් ගස. ඒකට පොල් ගස ඇතුළත් කරා. ඒකට පොල් ගහ කපන්න නිර්දේශ තියෙනවා. ඒකේ වයසට ගිහිල්ලා තියෙනවනේ නැත්නම් ලෙඩ රෝග තියෙනවනේ. එහෙම නැත්නම් කපන්න බැරි ගසක් බවට ගැසට් නිවේදනයේ පහුගිය අවුරුද්ද නිකුත් කරා. දැන් ඒක ක්‍රියාත්මක වෙමින් පවතින්නේ. සහ ඇතරම පොල් පැල වසරකට අවශ්‍යතාවය ගණනය කිරීම මිලියන 4ක් පමණ. නමුත් පසුගිය කාල සීමාව ඇතුළෙම පහුගිය මිලියන 2කට ආසන්න තමයි නිපදලා දුන්නේ අවස්ථා කිහිපයකදී හැර. ඒ නිසා ගිය වසරේ මිලියන 4කුත් මේ වසරේ මිලියන 7.5කුත් පොල් පැල ඉලක්කයක් ලබා දීලා තියෙනවා. ඒතර අපේ තවන් වලින්ම කරන්නේ නැතුව සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් අතට අපි මේ තවන් පත් කළ තියෙන විධිමත් කළමනාකරණයක් ඇතුළේ. ඒතර මේ වසරේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයකම පොල් පැල 10000ක තවන් දෙකක් සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් මතින් ගොඩනගෙනවා. ඒක පොල් පර්යේෂණ ආයතනයත් පොල් වගා කිරීම මණ්ඩලයත් එකතු වෙලා ඔවුන්ට බීජ සපයා දීම සිදු කරලා ඒ ප්‍රමිතිය සහ දැනුවත් කිරීම කරලා තියෙනවා. එතකොට තැඹිලි වෙනම අපනයන වගාවක් විදියට තැඹිලි ප්‍රවර්ධනයක් විශාල ඉහළ ප්‍රවර්ධනයක් අපි කරමින් යනවා. මොකද තැඹිලි ගෙඩි විදියට අපනයනය කරපු ප්‍රමාණයම පසුගිය වසරේ ලක්ෂ 95ක්.
කියන්නේ තැඹිලි ගෙඩිය අර අපි ඇපල් ගෙඩි කියන්නේ නේද මේ මාස ගණක් තියනවා වගේ තැඹිලි ගෙඩියේ රසය, හැඩය, ගුණය, වර්ණය මේ කිසිවක් වෙනස් නොවෙන්න දින 28ක් පමණ පවත්වා ගන්න පුළුවන් කාලයක් අපේ පර්යේෂණ කණ්ඩායම හඳුන්වා දෙලා තිනවා. ඒ අනුව විශාල අපනයනයක් සිදු වෙනවා. ඒක ප්‍රධාන කර්මාන්ත ශාලාවල ඒක තැඹිලි වෙනම බෝතල් විදියට වෙනම ඇසුරුම් කරණයන් විදියට තැඹිලි අපනයනය සිදු වෙනවා. සහ විශේෂයෙන්ම අර ඔය අතර තමයි මේ රෝගාබාධ පිළිබඳව තියෙන අපේ ප්‍රධාන පිළිය අර මයිටා කියන හැඩ නොපෙන්න සතාගේ සිට අලියා දක්වාම මේ වගාවට අපිට දැවැන්තයා දක්වාම හානි කරනවා. ඒතර රිලවුන් වඳුරුන්ගෙන් සැලකිය යුතු හානියක් කරනවා. ඒක අපේ අස්වැන්නෙන් 10%ක් විතර දුලාශය. 10%කට අධිකයි ඒක වෙලාවක. ඒ කියන්නේ පොල් ගෙඩි මිලියන 200ක් 300ක්. අපිට අපේ ලෙඩක් වුණොත් අපි මේක ටිකක් බලා ගන්න ඕනේ නේ බෙහෙතක් ගන්න ඕනේ. අපි පොල් ගහකට ලෙඩක් වුණාම එකක් තමයි අපිට ඒක ප්‍රශ්නයක් අපි ඉතල සැලකිලි වෙන්නේ නැහැ. නමුත් මොකද්ද කරන්න කියලා ජනතාව ළඟ විධිමත් දැනුවත් වීමක් නැහැ. හැබැයි හැම මේ වසමකම මේ පොල් සංවර්ධන නිලධාරියෙක් ඉන්නවනේ පොල් මහත්තයා කියලා අපේ මේ වගාකරුවන් හොඳට අඳුරන කෙනෙක් ඉන්නවා. ඉතින් ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන්. ඔව් ඇත්තටම ඔවුන්ට ඉදිරිපත් කළාම සැලකිය යුතු ඔවුන්ගෙන් ප්‍රතිචාර හම්බ වෙනවා. නමුත් ඔවුන්ට ප්‍රාදේශීය ලේකම් කොට්ටාශික වගේ වසමක් දීලා තියෙනවා. ඒක සැලකිය යුතු ලොකු කලාපයක්. අපි මේ පොල් ගස් මිලියන 60 බෙදිලා තියෙන්නේ ඒ වසම් 320ක විතර. ඒතකොට ඒක ලොකු ප්‍රමාණයක්. ඇත්තටම ඔහුට වගේම දැන් අපි දැන් ගමේ දොස්තර කෙනෙක් හිටියට අපිට පොඩි අසනීපයක් හැදුණා අපි හැමතිස්සෙම දොස්තර ළඟට දුවන්නේ නැහැනේ. ඒ වගේ තමන්ගේ පොල් ගහට පොල් වගාවට යම්කිසි හානියක් වෙනවා නම් එතකොට පොඩි ලෙඩ රෝගයක් හදනවා නම් අඳුර ගන්න පුළුවන් වෙන්න ඕනේ තමන්ට. ඊට අමතරව පොල් ගහේ අස්වැන්න වැඩි කරගන්න නේ. දැන් හිතන්නකෝ ගෙදර දරුවෙක් නේද හරියට පාඩම් කරන්න නැත්නම් ඒක සාමාන්‍ය සීමාව තුළ අපි දොස්තර මහත්තයා ළඟට එක්ක යන්නේ නැහැ නේ. දරුවට පරිසරය හදලා දෙන්න දෙමාපියෝ දැනුවත් වෙනවා. ඒ වගේ අඩු අස්වැන්නක් නම් තියෙන්නේ. වැඩි අස්වැන්නක් ගන්නවා ඒ කාරණාවලදී තමන් දැනුවත් වීම ඉතාම වැදගත්. ඒ කියන්නේ වෙන අය කියනවා වගේ. ඒ නිසා ඇත්තටම දුලාශ මේ කප්රුකත් පොත කියන පොත පොල් පර්යේෂණ ආයතනයෙන් අපි මේක සකස් කරේම මේ අරමුණ ඇතුව. මේක ඇතුලේ අපි 1928 කියන දුරකථන අංකයක් අපි ලබා දුන්නා. පළවෙනි වතාවට කප්රුක තොරතුරු සේවය කියලා. ඒතකොට මේකට කතා කරාම අපි රාජකාරී වෙලාවල් වල ඕනෑම තොරතුරක් ලබා ගන්න පුළුවන්. එතකොට ලෙඩ රෝගයකදී වගේ දැන් හිතනකො අපිට අපි මේ කොරෝනාත් එක්ක ඉගෙන ගත්තා මේ දොස්තරලාගෙනුත් අපිට ටෙලිෆෝන් එකෙන් බෙහෙත් අහගන්න. නමුත් ඒතර අපි කියනවා සමහර වෙලාවට අපි පින්තූරයක් එවන්න කියලා කියනෝනේ. අපි WhatsApp අංකයක් දුන්න 0.70යි 419 කියලා අපිට WhatsApp එකක් එවුවට පස්සේ අපේ සයන්ටිස්ට් කෙනෙක් මේ තොරතුරු පිළිබඳව රෝගයක් නම් නිශ්චය කරනවා. ඊට අමතරව මේ පොත ඇතුලේ අපි සියල්ලම එකතු කරා ගුණාත්මක පොල්පලයක් තෝරගන්නේ කොහොමද? ඒක නිවැරදිව හිටවන්නේ කොහොමද? බලයේ ප්‍රමාණය කොහොමද? ඒකේ දුර ප්‍රමාණයන් කොහොමද? එතකම ගසට ජලයට පෝෂණය සපයන්නේ කොහොමද? සහ පලිබෝධයන්ගෙන් මේක ආරක්ෂා කරගන්නේ කොහොමද? සහ අතුරු භෝග අර සහබ කිව්වාගේ පොල්වතු සක්‍රීය පොල්වතු කියන එකේ අතුරු භෝග බවට පත් කරගන්නේ අතුරු භෝග සහ සත්ව පාලනය කරගන්නේ කොහොමද ගෘහස්ත පරිභෝජන නාස්තිය අවම කරන්නේ කොහොමද කියන එක තියෙනවා. ඒත් එක පැහැදිලි මදි නම් අපි අර අලුත් තාක්ෂණත් එක්ක QR කෝඩ් එකක් දීලා තියෙනවා. ඒතර මේකට ෆෝන් එකෙන් බැලුවට පස්සේ මේක පිළිබඳව අපේ සයන්ටිස්ට් කෙනෙක් පැහැදිලි කරන කාරණාවක් තියෙනවා. අපි ක්‍රමිකව අපි අපේක්ෂා කරනවා මේක හැම ගෙදරකටම මේ කප්රුකත් පොත විදියට ලැබෙන්න සලස්සන්න. මේ වසරේත් අපි ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් බෙදන්න සැලසුම් කරලා තියෙනවා. එතකොට මේ පිළිබඳවත් පුළුල් දැනුමක් ගන්න පුළුවන් සහ මේ අතුරු භෝග වගාව සහ සත්ව පාලනයත් වැදගත්. පොල් වැඩුණු පොල් වගාවක අපි භාවිතා කරන්නේ දල වශයෙන් භූමියෙන් 25%කුත් හිරුවලියෙන් 35%ක් 40%කුත්. ඉතුරු සියල්ලම අපත යනවා. ඒ නිසා ඒ කලාපයන් වල අතුරු භෝග වගාව සඳහා පොල් පර්යේෂණ ආයතනයේ වගා වර්ග ඒ කියන්නේ භෝග වර්ග 30කට වැඩිය හඳුන්වා දීලා තියෙනවා. ඒවා හැබැයි ඒ පිළිබඳව ජනතාව ප්‍රමාණවත් තරම් දැනුවත් වෙලා නැහැ. ඉතින් ඒ නිසා ඒ තොරතුරු කඩනමින් ගෙනියන්න මාධ්‍යත් එක්ක එකතු වෙලා එතක මේක ව්‍යවසායකයන් එක්ක එකතු වෙලා එතකොට පොදු ජනතාව රාජ්‍ය නිලධාරීන් මේ සියලු දෙනාත් එක්ක එකතු වෙලා විශාල වැඩ කොටසක් දැන් කරමින් ඉන්නවා. අපි විශ්වාස කරනවා මේ ශීඝ්‍ර පරිවර්තනය පොල් ඇතුලේ අපිට තාම කඩනමින් කරගන්න හැකියාව ලැබෙයි. ඒ ඇතුලේ අපි ජනතාවගේ ආර්ථික තත්ත්වය නගා සිටින කියන්නේ පොල් පර්යේෂණ ආයතන අලුතෙන් කැපෙලා ඉන්න කාරණා තුනකට. ඒක තමයි අපි ඔබ rich we make you rich. ඒ කියන්නේ හිතන්නකෝ පොල් වලට පොල් ගහේ අද ගෙඩි දැනට ගෙඩි 50ක් නම් අවුරුද්දට කඩන්න එහෙන් ගෙඩි 80ක් කඩන ගානට අපි හදලා දුන්නොත් සහ ස්ථාවර පොල් මිලක් පොල් වගා කරලා දුන්නොත් ඇත්තටම අපි පොහොසත් වෙනවානේ. තමයි then we make you healthy. කියන්නේ අපි ඔබ නිරෝගී පුද්ගලයන් කරන්න. දැන් අපි දන්නවා මල් පැලයකට සාත්තු කරලා නේ තමන්ගේ වගාවකට සාත්තු කරලා මානසික තෘප්තියක් ලබනවා. පොල් ගහට සාත්තු කරත් ඒ තෘප්තිය ඊට එහා ලබන්න පුළුවන්. සහ පොල් වත්තක ඉඩ තියෙන නිසා වැඩිපුර ඇවිද්දම ශාරීරික සහ කායික සුවතාවය අපේක්ෂා කරන්න පුළුවන්. අනිත් තමයි we make your life easy. අප ඔබේ ජීවිතය පහසු කරනවා. ඒක කොහොමද? ඇත්තටම මේ පොල් එක තියෙන මිත්‍යාවන් අයින් කරලා නේ බ්ලෙන්ඩ් එක භාවිත කරගන්න ප්‍රමිතියෙන් යුතු පෙරසැකසු පොල් කිරි පිටිකල පොල් කිරි හෝ ඒ ආශ්‍රිත නිෂ්පාදන පොල් පේස්ට් එක මේ නිෂ්පාදන වලට යොමු වෙන්න සහ අපි ඒකම කර්මාන්තයේ වගාව තව වඩාත් යාන්ත්‍රීකරණය කරමින් අපි ඔවුන්ගේ ජීවිත පහසු කරන
ප්‍රවේශයට ඇවිල්ලා තියෙනවා. මම හිතන්නේ එතකොට ඒ ඔවුන්ගේ ජීවිත ධනවත් වෙනවා සහ ඔවුන්ගේ ජීවන මට්ටම ඉහළට යනවා. සහ අපි නාස්තිය අවම කරමින් නිෂ්පාදනය වැඩි කරමින් ඔවුන් කර්මාන්ත වෙත යොමු කරාම ව්‍යවසායක මහතුරු අපිට තාම හොඳ ව්‍යවසායක සම්පතක් ඉන්නවා මේ පොල් ක්ෂේත්‍රයේ කර්මාන්තය වෙනුවෙන් යොමු වෙන විශාල අත්දැකීම් තියෙන ලෝකයෙන් පිළිගත්ත ඉතාම හොඳ සන්නාම අපිට තියෙනවා. ඔවුන් මේක ලෝකයේ එහා ඉමට අරගෙන යන බවට අපිට කිසිම සැකයක් නැහැ. ඒ නිසා මේ නිෂ්පාදන කාර්ය සහ දැනුවත් කිරීමේ කාර්යයට අඛණ්ඩව ප්‍රවේශ වෙලා තියෙනවා. ඔබ පොල් වගාකරුවෙක් නම් එහෙමත් නැත්නම් ඔබේ පරිභෝජනය වෙනුවෙන් ගෙදර පොල් ගහක් දෙකක් තියෙනවා නම් සමහර විට ඔබේ වගාවේ නැත්නම් ගෙදර තියෙන පොල් ගහේ මොකක් හරි පලිබෝධ තත්ත්වයක් නැත්නම් කිසියම් රෝග තත්ත්වයක් ඔබට පෙනෙන්න තියෙනවා නම් ඔබට පුළුවන් 1928 කියන දුරකථන අංකයට කතා කරන්න. ඔවුන් සූදානම් වෙලා ඉන්නවා එවලීම ඔබේ ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙන්න. ඒත් එක්කම 070යි 400යි 1928 070යි 400යි 1928 කියන දුරකථන අංකය භාවිතා කරලා WhatsApp කිරීමෙන් ඒ වෙලේම ඔබේ ගැටළු වලට පිළිතුරු ලබා ගන්නත් ඔබට හැකියාව තියෙනවා. මංජුල මහත්මයා පොල් ආශ්‍රිත නිෂ්පාදන කරන ව්‍යවසායකින්ට මොනවද තියෙන ගැටළු? දැනට තියෙන ප්‍රධානම ගැටලුව තමයි අමුද්‍රව්‍ය ප්‍රමාණවත් නැති එක. මේකට මම හිතන්නේ අපේ සභාපතිතුමත් යෝජනා ඉදිරිපත් කරනවා. මම හිතන්නේ අපේ CRI එක CD එක දැන් තියෙන පොල් කර්මාන්තයේ බොහොම සක්‍රීයව කටයුතු කරලා දායකත්වයක් දීගෙන යනවා. අපිට පෙර තිබිච්ච තත්ත්වයට වැඩිය ඒක ඊටාම සතුටු වෙන්න කාරණයක්. නමුත් මේවා කාලයත් එක්ක විසඳන්න තියෙන ප්‍රශ්න. නමුත් අපි හැම කෙනෙක්ගේම වගකීම තමයි මේ තත්ත්වය අවබෝධ කරගෙන අපි ඔක්කොම එකතු වෙන්න ඕනේ මේකට විසඳුමට. ඒකෙන් අපිට තව අමතර ඩොලර් බිලියන එකක් හොයාගන්න පුළුවන් කියන එකයි මගේ විශ්වාසය. එහෙමනම් අපිට අද තියෙන තත්ත්වයේ දිහා අරගෙන බැලුවොත් අපේ රටේ අපනයන ශාස්ත්‍රයේ තේ 90%ක් විතර අපනයනය කරලා අපි ඩොලර් බිලියන 1.3ක් වගේ ආදායමක් ලබනකොට පොල් කර්මාන්තයේ මේ ඩොලර් මිලියන 890ක් විතර ගෙනල්ලා තියෙන්නේ 10%ක් විතර අමුද්‍රව්‍ය යොදාගෙන. ඒ නිසා අපිට තියෙන අවස්ථාව කොච්චරද කියන එක අපේ සියලු ජනතාවටම අවබෝධ වෙන කාරණයක්. එතකොට අපි හැමදෙනාම මේ ඉතිරිය කරොත් Tamanටත් ඉතිරියක් රටටත් ඉතිරියක් අපේ වගකීම කරොත් මම හිතන්නේ කෙටි කාලිනව අපිට ඩොලර් බිලියන එකක් තව අමතර එකතු කරගන්න පුළුවන් වෙයි මේ කරන දායකත්වයේ තුල. හැබැයි එතනින් ඔබට ගියාම මේ ලංකාවේ කෘෂිකර්ම අපනයනේ පළවෙනි භෝගයේ බවට පොල් පත් වෙන එක කිසිම සැකයක් නැහැ. සභාපතිතුමා මෙතුමාත් කියනවා නිෂ්පාදන කරන්න පොල් ලංකාව හොයාගන්න අමාරුයි කියලා. වැඩි මේ පළදාවක් ලැබෙන අලුත් ප්‍රභේද හොයාගෙන නැද්ද? ඇත්තටම හොයාගෙන තියෙන දුලාශ 1965 තමයි පොල් පර්යේෂණ ආයතනයේ මුල්ම දෙමුහුම් ප්‍රභේදය හඳුන්වා දෙන්නේ. එතෙන් සිට දෙමුහුම් ප්‍රභේදම 7ක් හඳුන්වා දීලා තියෙනවා. ඒවා තාමත් ව්‍යාප්ත වෙලා නැද්ද? 4% විතර තමයි ව්‍යාප්ත වෙලා තියෙන්නේ. අපි ළඟ තිබිච්ච අභියෝගය ඒක තමයි. ඇත්තටම දැන් ඒකේ අපි වාර්ෂිකව ලක්ෂ 1.5-2ක් තමයි දෙමුහුම් ප්‍රභේද ව්‍යාප්ත කරලා තියෙන්නේ. අපි ඔය හේතුව තමයි මේ නිෂ්පාදන ක්‍රියාවලිය පහසු නෑ දුලාශි. එක දෙමුහුම් බීජකට පොල් ගෙඩිය අපි පොල් බීජ ගෙදර ගත්තොත් එයින් පොල් වල්ලක් කඩා ගන්න දෙමුහුම් කරපු අපි පොල් ගහකට එක්කෙනෙක් අවම වශයෙන් 6 සැරයක් නගවන්න ඕන. අවම වශයෙන්. ඊට පස්සේ ඒකෙන් අපි දෙමුහුම් ශාකයක් හැදුවා කියන්නේ ඒකේන පොල් වලින් ආයෙක හිටවලා පළදාවක් ගන්න. ඒක හිටවන්න බෑ. එතකොට හැම පොල් පැලයකටම ඕන. ඒ නිසාම මේක ඇත්තටම ඉතාම මන්දගාමී ස්වරූපයක තිබුණේ. නමුත් ඉල්ලුම ඉතාම ඉහළයි දුලාශි. අපි මේ වෙලාවේ ඇත්තටම කරන්නේ ගෘහස්ත වශයෙන් අපි හඳුනගෙන තියෙනවා පර්යේෂණ කණ්ඩායම සඳහන් කරනවා පොල් පැල දෙකක් තියෙනවා. හොඳට නඩත්තු කරන පොල් ගස් දෙකක් තියෙනවා. ගෘහස්ත අවශ්‍යතාවය සපුර ගන්න පුළුවන්. ඒ නිසා දැනට නිෂ්පාදනය කරන මේ පොල් පැල ලක්ෂකමාර දෙක අපි ගෘහස්ත වශයෙන් මේ අවශ්‍ය අයට 1928 අංකයට කතා කරාම හෝ ලුණු විල හරහා අපි ඒක උන්ට විල එකතු කරගන්න අවශ්‍ය පහසුකම දීලා තියෙනවා. හැබැයි දැන් මේ අපි නාගරික සහ තදාසන්න ප්‍රදේශවල ජීවත් වෙන පිරිස අමතක කළ යුතු නැහැ. වුන් අපි දිහා බලාගෙන ඉන්නවා අපේ වැඩසටහන් නරඹනවා. පුංචි ඉඩ කඩක් නම් තියෙන්නේ. එහෙම කෙනෙකුට වැඩි පළදාවක් ලැබෙන පොල් ගසක් වගා කරගන්න ඕනේ කියලා හිතුනොත් මොකද කරන්නේ? ඉඩ නැත්තම් ඉඩමේ. මෙහෙමයි.
මිනිම අවම වශයෙන් පර්චස් 10ක හරි ඉඩමක තියෙනවා නම් ඒ කියන්නේ බිත්තියේ ඉඳන් අඩි 10ක වගේ ඉඩක් අපිට හදාගෙන ඉඩක් තියෙනවා. අපි දන්නවා සාමාන්‍ය පොල් අත්තක් අඩි 10ක් 13ක් අතර දුරට යනවා. අපි දකිනවානේ මේ ඉඩ දෙමුහුම් ප්‍රභේදවල ඊට වැඩි ටිකක් අඩු කරලා තියෙනවා. සහ කුන්දිරා ගැන කහ කුන්දිරාවලත් ඒක බීමට සහ මේ මද පොල් වශයෙන් පාවිච්චි කරනත් අවශ්‍ය ඝනකම තියෙනවා. එහෙම එකක් ඇත්තටම කුඩා ඉඩම් වලට මේ දෙමුහුම් ප්‍රභේද හොඳයි. මොකද උස යන්නෙත් නැහැ වැඩි පළදාවකුත් ලැබෙන නිසා. එතකොට අපි මේ ෂණිකව මේ වෙලාව අපි කරලා තිනවා නාගරික සහ අර්ධ නාගරික වගා කළ හැකි ඉඩම් වලට මේ 1928 හරහා පොල් පැල දෙකක් ඉතාම පහසුවෙන් ඔවුන්ට ලබා ගන්න අවස්ථාව සලසලා තියෙනවා. ඊට අමතරව දැන් මේ ලක්ෂ දෙකක තියෙන නිෂ්පාදනය ලබන වසර අවසන් වෙනකොට දෙමුහුම් බීජ ලක්ෂ 20ක් දක්වා මිලියන් දෙකක් දක්වා වැඩි කරන්න අවශ්‍ය වැඩ පිළිවෙල අරගෙන තියෙනවා. මේකට අපි ආරම්භ කරලා තියෙනවා. කියන්නේ පොල් පර්යේෂණ ආයතනයේ වතුල අපි පොල් ගස් 3000ක් තමයි මේ දෙමුහුම් ක්‍රියාවලියට අපි යොදාගත්තේ. අපි ඒක 10000 දක්වා වැඩි කරන්න කටයුතු කරලා තියෙනවා. එතකොට කුරුණෑගල සහ හලාවත වැවිලි සමාගම් එතකම NLDB පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ සහ එතකම පෞද්ගලික ආයතන තියෙන හඳුනාගත්ත ගුණාත්මයෙන් ඉහළ මෞෂාක තියෙන ඒවායි අපි පොල්ගස් 10000 ගානේ මේ අපේ පූල් එකට දැන් 3000ක් තියෙන දෙමුහුන් නිෂ්පාදන ක්‍රියාවලියේ ඒ ප්‍රමාණය 50000ක් දක්වා වැඩි කරන්න කටයුතු කරලා තියෙනවා. හැබැයි පහුගිය කාලේ ඔබතුමා ඔය මේ නම් කරපු NLDB වතුයායන් හලාවත සහ කුරුණෑගල මේ දේවල් වලත් ගැටලු තිබ්බ නේද පහුගිය කාලේ? ඔව් ඇත්තටම දැන් මේ අර මෙතුමත් සඳහන් කළා වගේ විවිධ අවස්ථාවල විවිධ ගැටලු මතුවලා තියෙනවා. නමුත් අපි දැන් ඕනුත් එක බදලා මේ දෙමුහුම් පොල් බීජ නිෂ්පාදන ක්‍රියාවලියට අපි අවතීර්ණ වෙලා තියෙනවා. ඇත්තටම දැන් අපේ ගත්තොත් අපේ වතුවලත් සාමාන්‍යයෙන් ඒක වාර්ෂිකව ගහක ගෙඩි හැදෙන ප්‍රමාණය අපි සාමාන්‍ය කරාම අපි පොල් පර්යේෂණ ආයතනයේ අපි ඉන්නේ 60ක 64ක විතර. ජාතික වශයෙන් ගත්ත මේක මගුවේ 48ක 50ක විතර. දැන් අපිත් ඇත්තටම මේ ඉස්සරහා වසර එකමාර විතර ඇතුළත අපි අපේක්ෂා කරනවා මේක ඉතාම ඉහළට ගෙනිය ගන්න. ඒ කියන්නේ 80කින් එහාට 90කින් එහාට ගෙනිය ගන්න. ඒතර අපි ඒත් එකම අපිට වගකීමක් තියෙනවා අපේ වතු ආදර්ශ වතු බවට පරිවර්තනය කරගනිමින් අනිත් අයට ආදර්ශමත් විදිහට පාලනය කරලා මේ හැම ශාස්ත්‍ර විද්‍යාත්මක ක්‍රමයක්ම භාවිතා වෙන පද්ධතීන් බවට පත් කරගන්න. ඒ ක්‍රියාවලිය ඇතුලේ මේ දෙමුහුන් නිෂ්පාදන ක්‍රියාවලිය මම හිතන්නේ ඉදිරි වසර වෙනකොට සම්පූර්ණයෙන් මේ සඳහා තියෙන ඉල්ලුම අපි ඉල්ලුම සපුරා ගනිමින් ප්‍රධාන මූලික වශයෙන් විශාල පරිමාණයේ වගාවන් සඳහා මේක යොමු කරනවා. ඒතර පොල් අස්වැන්න දැනට අපි හොයාගෙන තියෙන අපේ ගස් වලට වැඩිය 140කින් පමණ මේ අය අස්වැන්න වැඩි සහ අවුරුදු 3ක් 4ක් ඇතුළත පීදෙනවා. නමුත් අරින් ගහක් අනිත් සාමාන්‍ය ගහක් පීදෙන අවුරුදු 5ක් 7ක් යනවා. පළදා විස්තාර වෙන අවුරුදු 10ක් විතර යනවා. නමුත් මේක ඇතුළේ කඩමින් අස්වැන්න ගන්න පුළුවන්. උස අඩු නිසා මේකේ පොල් නෙලීම සහ නඩත්තු කටයුතු පහසු වෙනවා. ඒකත් විශාල වශයෙන් අද පොල් කඩන්න කෙනෙක් නැහැ. මේවත් බරපතල ප්‍රශ්න. ඒ නිසා පොල් පර්යේෂණ ආයතන හඳුන්වා දීලා තියෙන CRI 60 කප් රුවන, කප් සුවය, කප් සෙත එතකොට CRI SL 98, CRI SL 20 කියන මේ පොල් ප්‍රභේද අපිට කඩිනමින් ජනතාව අතර ගෙන යන පුළුවන්. දුලාශේ තියෙන ප්‍රශ්නේ තමයි දැන් අද අපි අත්පරාගන ක්‍රියාවලිය ආරම්භ කරොත් ඒකේ පොල් ගෙඩිය කඩන්න වෙන්නේ අපිට මාස 11කින්. ඒක පැලයක් බෝඩ හිටවන්න වෙන්නේ එතන ඉඳන් මාස 7කින්. ඒ කියන්නේ අවුරුදු එකමාරක් යනවා. ඒ නිසා තමයි 20 ලොකු කාලයක් සහ අපහසු ක්‍රියාවලියක්. නමුත් රාජ්‍ය ආයතන විදියට රජයේ විදියට අපි වගකීම් බාර අරගෙන තියෙනවා. අපි ඒක ඉටු කරමින් ඉන්නවා. අපි ඒකයි කිව්වේ මේ වසර දෙකක පමණ කාලය වෙනකොට මේ තියෙන බොහෝ ගැටලු වලට විසඳුම් හොයාගත්තොත් අපිට කර්මාන්තය සඳහා අවශ්‍ය මේ වැඩි අමුද්‍රව්‍ය ප්‍රමාණය නිෂ්පාදනය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ප්‍රමාණය හොයන්න පුළුවන්. මොකද දැන් ගොඩක් සමහර නිෂ්පාදන තියෙනවා. හිතන්නකෝ දැන් සමහර කාලෙට එළවලු හැදෙනකොට විකුණ ගන්න බෑ කුණු වෙනවානේ. හැබැයි පොල් වල අපිට තියෙන වාසිය තමයි අපි අපේ රට ඇතුලේ තාම හොඳ ව්‍යවසායකයන් ගණනාවක් මෙතුමන්ලා වගේ නිර්මාණය වෙලා ඉන්නවා. මේක ඉතාම පහසු කාර්යය තමයි වෙළඳ පොළ හොයාගන්න එක. ඒක වුන් හොයාගෙන තියෙනවා. ඔවුන් විශ්වාස කරන තාක්ෂණය සහ සන්නාමය වුන් ගොඩනගාගෙන තියෙනවා. එතකොට මේ පැත්තේ අපිට හැම කෙනෙකුටම වගකීමක් තියෙනවා. තමන් සතුව වත්තේ එක පොල් ගහක් තියෙනවා, දෙකක් තියෙනවා, පොල් ගස් 10ක් නම් තියෙන්නේ නේද? අක්කර ගානක් නම් තියෙන්නේ. ඒක හොඳ නඩත්තු කරලා වැඩි පොල් ගෙඩි ප්‍රමාණයක් දෙන එක. ඒකම අපි පරිභෝජනය කරනවා නම් ඒක නාස්තියක් නැතුව පරිභෝජනය කරන එක. දැන් උදාහරණයක් විදිහට අපිට කොයිතරම් කුඹුරු තිබුණත් අපි බත් විසික් කරන්නේ නැහනේ. හැබැයි වත්තේ අපේ පරිශ්‍රණ කණ්ඩායම කියන්නේ පොල් ගස් 2ක් හොඳට නඩත්තු කරගත්තොත් ඒකෙන් ප්‍රමාණවත් පොල් පරිභෝජනයක් පුළුවන්. හැබැයි වත්තේ පොල් ගස් 10ම තියෙනවා නම් ඒ මනුස්සයන් යමවත් 10ම තියෙන පොල් ටික කාලා. ඒ කියන්නේ මම කියන්නේ ඒක ඉතුරු කරගෙන තව ආදායමක් උපය ගන්න ඕන උන්ගේ ජීවිතේටත් හොඳයි. එතන අපි ওই බ්ලෙන්ඩර් කිරීමේදී ගණනය කරා දුලාශී පොල් ගෙඩියක් රුපියල් 80ක් කියලා අපි සාමාන්‍යයෙන් හිතුවොත් රුපියල් 1200ක ඉතිරියක් මාසිකව තියෙනවා. දැන් මේ කතා කරන මොහොතේ නම් පොල් ගෙඩියක මිල ඊට වඩා වැඩි ටිකක්. ඉතිරිය තවත් වැඩි වෙනවා අපි විධිමත්ව කරගත්තොත්. ඒතර අපි දැන් වාර්ෂිකව ගත්තොත් 14400ක් විතර. බ්ලෙන්ඩර් එකක විදුලි වියදම දවසට රුපියලක් විතර.
එතකොට බ්ලෙන්ඩ් එකත් අරගෙන ඒකත් ඉතුරු වෙලා සහ වැඩි තන්තු ඒ කියන්නේ අපි අතින් මිරිකලා ගන්නවට වැඩිය ඇත්තටම බ්ලෙන්ඩ් කරලා ගන්නවා නම් ඔබ තීරණය කරන්නේ ගෙදර පොල් කිරි සකස ගන්න අනිවාර්යෙන්ම ඔබ බ්ලෙන්ඩ් එකට යා යුතුයි. එහෙම නැත්නම් ඔබ පහසු ක්‍රමයකට යනවා නම් ඊට වැඩිය සැකසූ පොල් කිරි හෝ පිටිකල පොල් කිරි හෝ වෙන නිෂ්පාදන වලට ප්‍රමිතියෙන් යුතු නිෂ්පාදන වලට යා යුතුයි. ඒක තමයි අපේ මැදිහත් වීම. එතකොට මේ මොකද බ්ලෙන්ඩ් කරලා ගත්තොත් අපි අතින් මිරිකලා ගන්නවට වැඩිය ස්ථිරව ගුණාත්මක භාවය වැඩි. මොකද ඒකේ තියෙන खनिज लवण ටික වෙන්න පුළුවන්, ප්‍රෝටීන් ටික වෙන්න පුළුවන්, තන්තු ටික මේ සියල්ලම මේකට පැමිණෙනවා. ඉතින් විවිධ මිත්‍යාවන්ගෙන් අපි ගැලවිලා නේද? ඒ Tamanට මුදල් ඇතර ජීවන වීදමත් අඩු කරන්න පුළුවන් හොඳ එකක් නේ. මාසෙට 1200ක් ඉතුරු කර ගන්නවා කියලා කියන්නේ ඒක විශාල දෙයක් නේ. සහ පොල් ගස් 5ක හරි 10ක හරි දිනම් ඒ පොල් ටික ඔක්කොම අපි නේද පරිභෝජනය කරනවට වැඩිය පොල් ගස් ඒ ටිකට හොඳට නඩත්තු කරලා පොල් ගස් දෙකකින් හෝ තුනකින් Tamanගේ ගෘහස්ත අවශ්‍යතාවයේ සපුරගෙන ඉතුරු ටික විකුණුවමත් ඒකත් Tamanට ආදායමක්. මම කියන්නේ පොල් ගහ දිහා එහෙම බැලිය යුතුව තියෙනවා. මොකද මේක අපි කාගෙත් වගකීමක් රාජ්‍ය ආයතන ඉදිරියට අපි කාර්ය ඉටු කරනවා. අපේ අනිත් කෙලවර සූදානම්. අපි වෙළඳ පොළ හොයාගෙන තියෙනවා. ව්‍යවසායක වගේ ඇත්තටම රාජ්‍ය කියන්නේ මෑත කාලින අපි වැඩසටහන් ගන්නවා ගියාට බොහෝ වෙලාවට මෙතුමන්ලා ගොඩනගලා තියෙන්නේ සෝත්සාහය. ඒ කියන්නේ යම් වෙලාවකට රාජ්‍ය ආයතන වලින් වෙන්නේ නැති උදව් වලට වැඩිය සමහර වෙලාවට ඒකේ එරේ කාරණා වෙච්ච වෙලාවල් තියෙනවා. අපි දන්නවා අපි ව්‍යවසායකයන්ට වෙච්ච කාරණා. නමුත් අද ඊටාම ධනාත්මක වෙන්න ඔවුන් ඉහළට තල්ලට යනකොට ඔවුන් තව දෙවනි පෙළ ව්‍යවසායකයන් කොට නංවා ගනිමින් ඉතාම හොඳ ජාලයක් ඔවුන් එක කටයුතු කරනවා. සහ අපිටත් මේකේ තියෙන පහසුව තමයි ඔවුන් සංවිධානගත වෙලා. ඇත්තටම හැමතිස්සම ඔවුන් අපිට කියන්නේ නේද කර්මාන්තකරුවත් රැකෙන්න ඕන. පාරිභෝගිකයට සාධාරණ මිලකුත් එන්න ඕන. ඊට අමතරව වගාකරුවට හොඳ මිලකුත් එන්න ඕන. ඒ නිසා අර වීවල වගේ අපිට නේද අසාමාන්‍ය විදිහේ එහෙම මැදිහත් වීම කර්මාන්තකරුවන්ගෙන් නැහැ. ඉතාම සහයෝගයෙන් මේ කර්මාන්තේ කටයුතු කරන නිසා තමයි අපි ඉතාම සුබ බලාපොරොත්තුත් එක්ක මේකේ කටයුතු කරන්නේ. විරාමෙන් අනතුරුව ඔබ නැවතත් එකතු වෙනවා කාලාත්‍රේ කතාබහත් එක්ක. අද අපේ මාතෘකාව කප්රුකෙන් නොලද සෞභාග්‍ය. අපි දන්නවා මංජුල මහත්මයා මේ ඉන්දියාව, ඉන්දුනීසියාව වගේ රටවල් වලත් පොල් වගා කරනවා. ලෝකේ පොල් වගා කරන රටවල් ගත්තාම අපි 4 වෙනි ස්ථානයේ වගේ ඉන්නේ. මං හරිනම්. සභාපතිතුමා මේ ලෝකයේ අනිත් රටවල් වල ලෝක වෙළඳපොළට එවන අගේ කර නිෂ්පාදන එක්ක සංසන්දනාත්මකව කතා කරද්දී අපේ රටින් යවන නිෂ්පාදන වලට තියෙන ඉල්ලුම සහ ඒ වගේ ගුණාත්මක භාවය කොහොමද? ඒක හොඳ ප්‍රශ්නයක්. මේ මිල අරන් බැලුවොත් ඉන්දුනීසියාව, ඉන්දියාව ලංකාවට වැඩිය මිල අඩුයි. අපිට තරම් කරන්න අමාරුයි. මිලත් එක්ක අරගෙන බලනකොට රෝ මැටීරියල් එහෙම නැත්නම් පොල් අමුද්‍රව්‍ය වල මිල අඩු නිසා ඒ මිල අඩු වෙනවා. නිසා අපිට විකල්ප මාර්ග වලින් තමයි අපි ඉදිරියෙන් ඉන්නේ. ඒ කියන්නේ අපේ තියෙන නිෂ්පාදන අගය එකතු කළ නිෂ්පාදන අපේ වැඩි. ඒ වගේම අපේ තියෙන රසය අපේ ලංකාවට ආවේනික වෙච්ච පොල් වල රසයක් තියෙනවා. ඉතින් ඒකට ප්‍රමුඛ ස්ථානය අපිට ගන්න පුළුවන්. ඒ වගේම අපි නිෂ්පාදන කරන ප්‍රොඩක්ට් රේන්ජ් එක වැඩි කරලා තියෙනවා. එතකොට අපි සාමාන්‍ය නිෂ්පාදන වලට වැඩිය එහාට ගිහිල්ලා මේ කරන ලෝකයේ අනිත් අය කරන්නේ නැති නිෂ්පාදන කරන්න යොමු වෙලා තියෙනවා. විශේෂයෙන්ම කොකනට් බටර් එකක් ගත්තොත් කොකෝ චොක්ස් කියලා චොක්ලට් ස්ප්‍රෙඩ් එකක් ගත්තොත් මේ වගේ අලුත් නිර්මාණ එකතු කරනවා. සහ අලුතෙන් අපිට වෙළඳපොළ වැඩි වෙන අවස්ථාවක් තියෙන්නේ මේ මිල්ක් එක. මිල්ක් එකේ පියුම් වලට විතරක් නෙමෙයි දැන් මේක මේ කිරි එලකිරි වගේ සත්ව මේද වල වෙනුවට ආදේශකයක් ඇටියට. ඒ කියන්නේ ඊට වැඩිය හොඳ නිෂ්පාදනයක් තමයි පොල් කිරි මේ බීමට ගන්න එක සහ ලදරු කිරිපිටි කරන නිෂ්පාදන වලට ගන්න එක. ඒ වගේ නිෂ්පාදන රාශියකට මේ අපේ පොල් කිරි පාවිච්චි කරන්න පුළුවන් අවස්ථාවක් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම අපේ නිෂ්පාදනවල ගුණාත්මක භාවය තහවුරු වෙලා තියෙනවා. ගොඩක් ජාත්‍යන්තර තත්ත්ව සහතිකයන් වලින් සහ පරීක්ෂණ වලින් විද්‍යාත්මක තහවුරු කිරීම තුළින් අපි ඉදිරියෙන්
ඉන්න කටයුතු කරලා තියෙනවා. ඉතින් ඒ තුල අපිට වෙළඳපොළ කියන එක අපිට කිසිම ගැටලුවක් මම දකින්නේ නැහැ. අපිට raw material වල තමයි ඒ කියන්නේ පොල් නිෂ්පාදනය වැඩි කරගන්න එක තමයි අපේ රටට අවශ්‍ය වෙලා තියෙන්නේ. සභාපතිතුමා ඉදිරියේදී ඉදිකිරීමට මේ ඉදිරියේදී ව්‍යාප්ත කිරීමට යෝජනා වුණු පොල් ත්‍රිකෝණ වල වැඩපිළිවෙල මොකද්ද? දැන් ඒ සඳහා කටයුතු සූදානම් වෙමින් තියෙනවද? ඇත්තටම දුලාශය අඛණ්ඩවම වැඩි වශයෙන් පොල් ව්‍යාප්ත කිරීමේ ක්‍රමවේදයට අපි අවතීර්ණ වෙලා තියෙනවා මේ වසර කීපය ඇතුලේ. ඒකෙදි පොල් ව්‍යාප්ත කරනවා වගේම තියෙන වගාවෙන් වැඩි ඵලදාව ලබා ගැනීම, නාස්ති අඩු කර ගැනීම සහ කර්මාන්ත වල යෙනියලන අපේ ව්‍යවසායකයන්ට රටට මේ සම්පත් ගෙනෙන රැකියාව උත්පාදනය කරලා දෙන ඒ වටිනා සම්පත් ඒ මානව සම්පත ඔවුන්ව රැකගැනීමෙන් ඉස්සරහට යන කටයුත්තට අපි ප්‍රවේශ වෙලා තියෙනවා. එතකොට උතුරු පළාත කේන්ද්‍ර කරගැනීම ඇත්තටම යුද්ධය අවසන් වීමත් එක්ක ඒ උතුරු සහ නැගෙනහිර ආශ්‍රිතව පොල් වගාවන් සිදු වෙලා තියෙනවා. එතකොට ඒක විශේෂ පොල් ත්‍රිකෝණයක් යාපනයේ ආශ්‍රිතව. එතකොට ඒ ප්‍රදේශයේ දැන් නිෂ්පාදන එමින් තියෙනවා. දැන් ඒකට ඒක ඊටාම හොඳ ඉහළ යමක්. ඒතකොට දකුණු පළාත ගත්තොත් කුඩා පොල් ත්‍රිකෝණයක් අපි මොනරාගද අම්බ ඒක ප්‍රධාන වශයෙන් පොල් ත්‍රිකෝණයක් මිනි පොල් ත්‍රිකෝණයක් කුඩා පොල් ත්‍රිකෝණයක් අපි හදනවා රන්න බෙලියත්ත සහ මිද්දෙනිය. ඒ වෙනුවෙන් පොල් පර්යේෂණ ආයතනයට වෙනම පර්යේෂණ මධ්‍යස්ථානයකුත් පිහිටවල අපි ඒකෙත් අර ඔබ වගේ දෙමුහුන් නිෂ්පාදනයේ විශාල ඉල්ලුමක් තියෙනවා. අපි එහෙත් දකුණු පළාත කේන්ද්‍ර කරගෙන දෙමුහුන් නිෂ්පාදනය ආරම්භ කරා. එතකොට මේ හැම පැත්තකින්ම විධිමත් ව්‍යාප්ත කිරීමේ වැඩ පිළිවෙල දිගු කාලීනව අපි විශ්වාස කරනවා. ඇත්තටම 20යි 30 වෙනකොට දැන් මේ දල වශයෙන් අපි කියන්නේ වාර්ෂික ඇවරේජ් එක මිලියන 2800යි අපි මිලියන 3000 කියලා හිතන්න පුළුවන් වෙයි. මංජුල් මහත්මයා මම හිතන්නේ ඉස්සර අවසර ලැබෙට 3000 කනටත් කරන්න පුළුවන් වෙයි අවමය. මේක 20යි 30 වෙනකොට මිලියන 6000කට ගෙන ගන්න අවශ්‍ය දිගු කාලීන සැලසුමට අපි අවතීර්ණ වෙලා තියෙනවා දුලාශි. දැන් පොල් හිටවීමේ ක්‍රියාවලියට යොමු වුණාට මේක අස්වැන්න එනකොට පොඩි කාලයක් යන නිසා තමයි තියෙන අභියෝගය. ඒකට අපි අර මෙතුමා කිව්වා වගේ අර දැන් පොල් ගෙඩියකින් අපි කර්මාන්තයෙන් පොල් ගෙඩියකින් පොල් මදෙන් විතරක් අපි ගත්තොත් එන්නේ නේද ඩොලර් එකක් නම් උදාහරණයක් විදිහට ඒක ඩොලර් දෙකකට ඒ ප්‍රමාණයෙන් පත් කරන්න අවශ්‍ය වැඩි විද්‍යාත්මක ක්‍රමවේද සහ වැඩි value additions වැඩි අග එකතු කිරීම වලට යමින් සිටීම මේ ව්‍යවසායක මහතුරුන් විශාල ශක්තියක්. ඒත් එක්කම අපේ දැන් පහුගිය වසරේ පොල් මදාශ්‍රිතව මේ සම්පූර්ණ ඩොලර් මිලියන 900 ආසන්න ප්‍රමාණයෙන් 52ක් තමයි පොල් මදාශ්‍රිතව නිෂ්පාදන. පොල් කිරි, ඔය වර්ජින් කොකනට් ඔයිල්, එතකොට පොල් පේස්ට් එක, බටර් මේ සියල්ලේම සහ පොල් කුඩු, DC විචලිත පොල් මේ සියල්ලෙන්ම ලැබිලා තියෙනවා. ඒත් අපිට අමතරව අපි තව 18%ක් විතර පොල් කටු ආශ්‍රිත නිෂ්පාදන අපිට ඇක්ටිවේටඩ් චාකෝල් මේ අඟුරු අපි දන්නා ඇක්ටිවේටඩ් චාකෝල් විශාල වශයෙන් කර්මාන්ත වලට සෞඛ්‍ය වශයෙන් විශේෂයෙන්ම ජලය පිරිපහදු කිරීමේ කර්මාන්ත මේ හැම එකකම භාවිතා වෙනවා. ඒ පොල් ලෙලිත් ඒ ආකාරයටම භාවිතා කරනවා. පොල් ලෙලිත් ඒ ආකාරයටම භාවිතා වෙනවා. පොල් ලෙලි ආශ්‍රිත නිෂ්පාදන වලින් 20%ක් 25ක විතර මේ සමස්ත ප්‍රතිශතයෙන් පොල් ලෙලි ආශ්‍රිතව තමයි අපි ලබා ගන්න. දැන් පොල් ලෙලි වල දැන් පොල් ලෙලි මිලියන ගෙඩි මිලියන 3000ක් අපි සැලකුවොත් ඒ මිලියන 1500යි කර්මාන්තයට යොමු වෙලා තියෙනවා. ඒතකොට 1500න් තව 1500ක් ඉතිරි වෙලා තියෙනවා. නමුත් එයින් අපි හිතනවා 750ක් විතර පොල් වතු වල විධිමත්ව මේවා තව රිහැබිලිටේෂන් පුනරුත්ථාපන කටයුතු සඳහා යොදා ගැනීම වැදගත්. ප්‍රථම සංරක්ෂණය සහ නිකුත් කටයුතු වලට පෝෂ්‍ය ද්‍රව්‍ය සැපීමට තව මිලියන 750ක් විතර නිරපරාධය අපත යනවා. ඒ නිසා අපි ජනතාව දැනුවත් කිරීමට ප්‍රවේශ වෙලා තියෙනවා, කටයුතු කරනවා. නිකන් නිකරුණේ අපදේවන්ට බා කර්මාන්තයට යොමු කරගන්න. ඒ කියන්නේ අවම් වශයෙන් ගෘහස්ත මට්ටමෙන් පොල් එල්ල කරන රුපියල් 5ක් ලබා ගන්න හැකියාව තියෙනවා. ඒ නිසා ඇත්තටම ග්‍රාමීය ප්‍රදේශවල ඉතාම හොඳ ව්‍යවසායකයන් බිහි කරගන්නත් පුළුවන්. මහා අපහසු කටයුත්තක් නෙවෙයි. ඇත්තටම අපි දැන් මේකට කුඩා සමිති සමාගම් එකක එකතුලා අපි කියලා තියෙනවා ගමෙන් ගෙදරින් ගෙදරට යන එක අපහසු නිසා වුන්ට එක තැනකට නේද පොල් එල්ල රුපියල් 5ක් දීලා එකතු කරගන්න. ඒතර එක තැනට එනවා නේද ගමේ පන්සල වෙන්න පුළුවන් නැත්නම් වෙන සමිතියක් වෙන්න පුළුවන් කටයුතු කරන. ඊට පස්සේ එතනට අපිට සතියකට වරක් එකතු කරන කෙනෙක් යවනවා. ඒතකොට ඔහු රුපියල් 7කට විතර පොල් එල්ල මිලදී ගන්නවා. එතකොට එතන ඒ සමිතියට වෙන්න පුළුවන් ඒ අදාළ ආයතනයට කුඩා මුදලකුත් එකතු වෙනවා. සහ ව්‍යවසායකයෝ කීප දෙනෙකුත් නිර්මාණය වෙනවා. ඉතාම පැහැදිලි ව්‍යවසායකයෝ ගණනාවකුත් නිර්මාණය වෙනවා. පොල් කටු වලත් තත්ත්වය ඒකයි. ගෘහස් ගෙදරින් එළියට දෙන්න පුළුවන් ඇත්තටම පොල් කට්ටක් රුපියල් 2කට විතර. නමුත් පොල් කටු මිලියන අපි හිතුවොත් මිලියන 3000න් මිලියන 2000ක් විතර තමයි එකතු වෙන්නේ. අපි උත්සාහ කරනවා තව මිලියන 500ක්වත් එකතු කරලා දෙන්න. ඒතකොට ඒ අංශයත් අපිට මීට සමගාමීව
ඉහළට ගන්න හැකියාව තිබෙනවා. සහ ගම් මට්ටමේ අපි අදහස් කරලා තියෙනවා දැන් දුලාශී ඔබත් අපිත් මේ හුරු වෙලා තියෙන ටික කහ පාට පොල් තෙල් ගන්න අපි කුඩා කාඩේ ඉඳලා දැකලා තියෙන අපි හුරු වෙලා තියෙන දැන් ඔය සුදු පැහැදිය නැත්නම් වර්ජින් කොකනට් ඔයිල් නැවුම් පොල් තෙල් අපි ගොඩක් වෙලාට ඒක අපනයන කර්මා වෙළඳ පොලේ හෝ අර ඉහළ පැලැන්තියේ පරිභෝජන භාණ්ඩයක් බවට පත් වෙලා තියෙනවා. දැක්කත් අපි වෙළඳ පොලක හිතන්නේ මේක ටිකක් වැඩිපුර ගණන් අනවශ්‍යයි වගේ. අනවශ්‍යයි වගේනේ. නමුත් අපිට වගකීමක් තියෙනවානේ අපේ ලෝකයේ මෙතරම් ඉතිහාසයක් තියෙද්දි අපි ජනතාවටත් ඒ වගේ එහෙම ගුණාත්මෙන් ඉහළ සහ කිසිදු සැකයක් නැතුව පරිභෝජනය කරගන්න හැකි තැනකට යවා ගන්න සහ ඊට අමතරව ව්‍යවසායකයන්. දැන් අතතුරුම මේ මංජුල මහත්මයාලා ගත්තත් නිර්මාණය වෙලා තියෙන්නේ අධීරෙන් අධීරනේ මේ වගේ සුළු මධ්‍යම පරිමාණ මේ ව්‍යවසායකයන් ඇතුළත් කරනවා. ඒ නිසා අපි දැන් කොප්පරා වේලල්නේ අපි තෙල් ගන්න ඒක ඇතුළේ තමයි ඇත්තටම මේ පාට ප්‍රශ්නය ඇවිල්ලා තියෙන්නේ සෙන්ටිග්‍රේඩ් 100ට වැඩි ඉහළට යනකොට මේකේ තියෙන තෙල් ටික අපි දන්න සීනි ටික කළු වෙනවා. කාබන් ටික. ඒතකොට තමයි ගොඩක් වෙලාවට මේ කහ පාට එකතු වෙන්නේ සහ වෙන කාරණාවක් තියෙනවා. ඉතින් ඩ්‍රයර් එකක් හරහා පොල් තෙල් වේලලා මෙතුමන්ලා කර්මාන්තශාලාවල වෙනවා වගේ නැත්නම් කොප්පරා වේලන්න දවස් 4ක් විතර යනවා අවුවේ සහ දුම් මැස්සකට දාලා. නමුත් ඩ්‍රයර් එකට දැම්මොත් සාමාන්‍ය හේකුණත් පැය 4කින් විතර වේල ගන්න හැකියාව තියෙනවා. එතකොට අපිට එහෙම්ම හැකියාව තිබෙනවා ඒක තෙල් නිෂ්පාදනයට යවන්න. ඒතකොට ඒක කිසිම වෙන පිරිපහදු කිරීමේ ක්‍රමවේද අවශ්‍ය නැහැ. සුදු පොල් තෙල් විදියට අපිට පරිභෝජනයට ජනතාවට යොමු කරන්න පුළුවන්. ඊට අමතරව කොප්පරා නිෂ්පාදනයෙන් ලැබෙන ඒතර පොල් වලින් තෙල් ගත්තම ලැබෙන කුඩු ටික තියෙනවනේ. ඒක පුනක්කු විදියට සත්ව ආහාරයකට තමයි යන්නේ. හැබැයි අපි ඩ්‍රයර් එකක් කරහා වේලලා අපි ගත්තොත් එන එක අපිට පුළුවන් ආහාරමය කටයුත්තකට දැන් එක්කෝ අපනයන කර්මාන්තයට යොදන්න පුළුවන්. එහෙම නැත්නම් අපේම බේකර් නිෂ්පාදනවල පොල් පර්යේෂණ ආයතනයේ පර්යේෂණ කණ්ඩායම් පර්යේෂණ කරලා අවසන් අතරම 125ක් විතර අපේ බේකර් නිෂ්පාදන වලට ඒ අර ෆැට් අඩුවයි පොල් කුඩු යොදන්න පුළුවන්. ඒක රසේනොත් ඉහළට යනවා, තන්තුමය බව නිසා මේ ගුණාත්මක භාවයත් ඉහළට යනවා. සහ ආනයනය කරන තිරිඟු පිටි වලුත් 120ක් 25ක් ඉතිරි කරගන්න හැකියාව ලැබෙනවා. දැන් අපි ඔය බේකර් නිෂ්පාදන වැඩිපුර අයට අපි විශේෂයෙන්ම දිවැඩියා වගේ තියෙන අයට පරිභෝජනය කරන්න එපා කියන්නේ ෂණිකව සීනි මට්ටම ඉහළට යන නිසා. අපි හැබැයි මේ වගේ තන්තුමය ආහාරයක් එකතු කරාම මේ සීනි මට්ටම ඉහළ යෑම දරාගත හැකි සීමාව ඇතුලේ පාලනය වෙනවා. ඉතින් ඒ නිසා එහෙම අපි ඒකාබද්ධ වෙච්ච වැඩසටහනකට අවතීර්ණ වෙමින් ඉන්නවා සහ අර නිරන්තරයෙන්ම මේ ප්‍රධාන පෙළ ව්‍යවසායකයන් සුළු සහ මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන් ඔවුන් අතර හොඳ අවබෝධයක් ගොඩනැගීමත් ඉතාම අවශ්‍ය කාරණාවක් වෙලා තියෙනවා. අපි ඒකටත් ප්‍රවේශ වෙනවා. මොකද ගම් මට්ටමින් කුඩා ප්‍රමාණයෙන් වෙන නිෂ්පාදන ඉහළට අධීර වශයෙන් ගලාගෙන එන්න ඕන. එතකොට තමයි ඉතාම හොඳ දාමයක් ශක්තිමත්ව ගොඩනැගෙන්නේ. දැන් ඒකත් අපිට මේ ඉතාම හොඳ අවබෝධයකින් ඒ කටයුතු කිරීම නිසා අපිට මේ සෞභාග්‍යයෙන් කියන්නේ සෞභාග්‍ය උදා කරගන්න පුළුවන් බවට කප්පුකපත් වෙලා තිනවා. විශේෂයෙන්ම මේ මෑත වසර කිහිපය ඇතුලේ අපි තාම හොඳ ශක්තිමත් ප්‍රවේශයක් අරගෙන තියෙනවා දුලාශී. සභාපතිතුමා ඔය අසුනේ ඔබතුමා හැර වෙනත් ඕනෑම නිෂ්පාදකෙක් ඇවිල්ලා වාඩිලා හිටියත් කියයි මගේ නිෂ්පාදනය තමයි හොඳම නිෂ්පාදනය කියලා. හැබැයි අද වෙද්දි පාරිභෝගිකයෝ බොහොම පොහොසත්, විමසිලිමත්, ඒ වගේම දැනුවත්. ඒ නිසා පාරිභෝගිකෙක් ඕනෑම අවස්ථාවක තමන් ගෙවන මුදලට හොඳම වටිනාකම හොයනවා. ඔබතුමා ඔබේ නිෂ්පාදන පෙළ හොඳයි කියනවා නම් ඒ සඳහා හේතුවක් තියෙන්න ඕනේ. අපි පාරිභෝගිකයන් විදිහට හැමතිස්සෙම මේ තත්ත්ව සහතික ඒත් එක්කම නිර්දේශ සහිත නිෂ්පාදනයි හොයන්නේ. ඔබේ නිෂ්පාදන පෙළට දේශීය වෙළඳ පොලේ තියෙන නිෂ්පාදන සහ විදේශීය වෙළඳ පොලේ තියෙන ඔබේ නිෂ්පාදන පෙළට එහෙම තත්ත්ව සහතික නිර්දේශයන් මේ වගේ දේවල් තියෙනවද? හොඳම දේ තමයි අපි නිෂ්පාදනය කරන දේ අපිට හිතට එකකව අපි කරන දේ හරිනම් අපි ගරන්ටි එකක් දෙන්න ඕනේ. ඒක තමයි ප්‍රොමිස් එක කියන්නේ. ඒකට මම හිතන්නේ යම් කිසි කෙනෙකුට ප්‍රොමිස් එකක් දෙන්න පුළුවන් නම් විද්‍යාත්මක තහවුරු කරලා මගේ නිෂ්පාදනය තුළ මේ ටොක්සින් නැත, එහෙම නැත්නම් බැරලෝහ නැත, වෙනත් අහිතකර ශරීරයට අහිත කරන දේවල් පරීක්ෂණ අපි අරගෙන බැලුවොත් වර්ජින් කොකනට් ඔයිල් පරීක්ෂණයට අපි ගන්නවා පරීක්ෂණ 80කට වැඩි ප්‍රමාණයක්. එතකොට ෆිසිකල් රිෆයින් ක්‍රමයට අපි පරීක්ෂණය කරනකොට අපි බලනවා ටෙස්ට් රිසල්ට්ස් 55ක්. එතකොට මෙන්න මේ වගේ තමයි අපිට ශරීරයට වෙන්න පුළුවන් හානි කාරක තියෙන දේවල් අපේ පියවි හැට පේන්නේ නැහැ. අපිට හොඳ උදාහරණයක් ගත්තොත් ඉස්සර අපි ඇලේ දොලේ වතුර බීවා.
දැන් අද බොන්න පුළුවන් ඇලේ දොලේ වතුර තියලා ලිඳේ වතුරවත් බොන්න පුළුවන් අපිට. ලිඳේ වතුර බොන්නත් අපිට පියවි හැට පෙවුනට ඒකේ තියෙන වෙනත් කෙමිකල් රියැක්ෂන් නිසා අපිට ඒක මේ බොන්න බෑ. ඒක නිසා අපිට අර උණු කරලා බොන්න කිව්ව කතාව වෙනස් වෙලා අපි ඒක ෆිල්ටර් කරලා එහෙම නැත්නම් ප්‍රොසෙස් එකක් තුලින් ගිය වතුර බොන්න කියලා දැන් නිර්දේශ වෙනවා. මොකද අපිට ඒ වතුර භූගත ජලය ඉතින් අපවිත්‍ර වෙලා තියෙන නිසා. ඒ වගේම තමයි අපිට පියවි ඇහැට පේන්නේ මේ තෙල් වල මොනවද තියෙන්නේ කියලා. ඉතින් එතකොට අපි වගකීමෙන් නිෂ්පාදකයෙක් හැටියට අපි සීල දෙනාගේම වගකීම තමන් හදන නිෂ්පාදනය තුළ සහතිකයක් දෙන්න පුළුවන්කම තියෙනවනේ. මම මේවා පරීක්ෂණයට භාජනය කරලා තියෙනවා. එතකොට ඒ ක්‍රියාව කරන්න ක්‍රම කීපයක් තියෙනවා. එකක් process standards කියලා තියෙනවා. අනිත් එක certification තියෙනවා, system certification තියෙනවා. එතකොට මේ process standards කියලා තියෙන්නේ මම දකින හැටියට අවම ස්ටෑන්ඩඩ් තමයි තියෙන්නේ දැනට. එතකොට අපි කොහොමද අපිට හොඳ දෙයක් දෙන්න පුළුවන් නම් අපි මේ ස්ටෑන්ඩඩ් එකට උඩින් ඉන්නේ කොහොමද කියලා බලන්න. එතකොට ඒක පළවෙනි දේ. ඊට පස්සේ ඒක කරන්න නම් අපි process certifications කියන එක බලන්න වෙනවා. එතකොට certification GMP තියෙනවා, ISO තියෙනවා, BRC කියලා තියෙනවා, International Food Safety කියලා තියෙනවා. මේ වගේ විශාල certifications ක්‍රමවේදයක් තියෙනවා, ජාත්‍යන්තරව සහ දේශීය තියෙනවා. එතකොට මේ certification එක කරහා වෙන්නේ ඒ process එක තහවුරු කරන එක. විශ්වාසයක් ගොඩනගනවා මෙන්න මේ process එක ක්‍රියාදාමය තුළ ඒ ස්ටෑන්ඩඩ් එක මේන්ටේන් කරගන්න පුළුවන් කියලා. ඊළඟට පාරිභෝගයට මේ තියෙන ගැටලුව තමයි අපි මේ ගන්න දේ මේ ඇත්තටම මේ නිෂ්පාදනවල ගුණාත්මක භාවය තියෙනවද නැද්ද කියලා බලන්න. ඉතින් ඒ නිසා අපි කාටත් කරන්න පුළුවන් දෙයක් තමයි අද තාක්ෂණයේ දියුණු නිසා අපි ඒ නිෂ්පාදනය කරන භාණ්ඩවල පරීක්ෂණ කරපු වාර්තා අපිට QR කෝඩ් එකක් කරා දෙන්න පුළුවන් මේ මම ගන්න නිෂ්පාදනයේ ඒ තියෙන ගුණාත්මක භාවය තියෙනවද කියලා බලන්න පරීක්ෂණ වාර්තාවේ තොරතුරු දැනගන්න පුළුවන්. ඒ නිසා මේක තාක්ෂණයත් එක්ක අපි එකතු වෙලා කරන දෙයක්. එතකොට මේකේදී අපි යම් යම් මතවේද ගොඩ නැගෙනවා. මොකද මේකට කරගන්න බැරි කොටස් සමහරලාට කියන්න පුළුවන් නෑ අපේ මේක පාරම්පරික කරගෙන ආපු ක්‍රමවේදය නිසා අපේ එක හරි කියන්න පුළුවන්. එහෙම නැත්නම් තව කෙනෙකුට තව එකක් කියන්න පුළුවන්. නමුත් ඇත්ත වශයෙන්ම අපි අද කණ්ඩායමක් හැටියට එකතු වෙලා වැඩ කරන්න ඕනේ. මොකද ව්‍යවසායකෙක් කිව්වම අපිත් පොඩියට පටන් අරගෙන මධ්‍යම ලෙවල් එකට ඇවිල්ලා අපි මේ විශාල මහා පරිමාණ ලෙවල් එකට කටයුතු කරන්නේ ඒ අපි පාරිභෝගිකයට දැක් වූ ඒ විශ්වාසය තුළ. ඉතින් ඒ විශ්වාසය හැම දිනාටම එකතු කරගන්න පුළුවන්. අපේ රටේ ඊටාම වැදගත් දේ තමයි අපේ මේ ව්‍යවසායකත්වය වැඩි කරන එක. එතකොට මේ ව්‍යවසායකත්වය වැඩි කරගන්න අපිට දැනුම තාක්ෂණය වගේම වගකීමෙන් කටයුතු කරන්න වෙනවා. අපිට මේ පාරිභෝගිකයව තේ අවශ්‍ය දේ ලබා දෙන්න. ඉතින් මං හිතන්නේ ඉදිරියේදී මේ කටයුතු වලට අපි සියලු දෙනාම ඒකට ලැහැත් වෙලා කටයුතු කරයි කියලා මගේ විශ්වාසයක් තියෙනවා. දැනට අපි කරන නිෂ්පාදනවල QR කෝඩ් එකක් දීලා පාරිභෝගිකයට දැනගන්න පුළුවන් තමන් මිලදී ගන්නේ මොන වාගේ ස්ටෑන්ඩඩ් එකක්ද, ඒකේ තියෙන ගුණාත්මක භාවය මොකක්ද කියන එක දැනගන්න පුළුවන්. ඒ වගේම අපි ලේබල් එකේ අනිවාර්යයෙන්ම දැනුවත් කරනවා ප්‍රොමිස් එකක්. කාලාත්‍රේ කතාබහ තුළින් අද අපි කතා කරමින් ඉන්නේ කප්රුක පිළිබඳව. නැත්නම් පොල් ගස පිළිබඳව. වගාකරුවන්ට හිතැති සමහර පොල් සම්බන්ධ ප්‍රශ්න වලට පාරිභෝගිකෝ එච්චර කැමති නෑ මේ වගේ ප්‍රශ්නයක්. සභාපතිතුමා පාරිභෝගිකෙක් විදිහට අපි මේ පොල් ගෙඩියක් මිලදී ගන්න ගියාම පොල් ගෙඩිය හොල්ලලා බලලා අතේ ගෙවන ගානට තියෙන ලොකුම පොල් ගෙඩිය හොඳම පොල් ගෙඩිය තමයි හොයාගෙන ඉන්නේ. හැබැයි මේ අපි ගාන අඩු කරන්න කියලා කිව්වට වගාකරුවාගේ තත්ත්වය වෙනස්.
පොල් ගෙඩියට අවම මිලක් තියෙනවද? අපි දකිනවා සමහර වෙලාවට පොල් මිල වෙළඳපොලේ උච්චාවචනය වෙනවා. එහෙම පොල් මිල උච්චාවචනය වෙන්නේ වගාකරුවාගේ නැත්තම් වෙළඳාම කරන තැන මේ කෙනාගේ කැමැත්ත මත නැත්තම් ඒකටත් ක්‍රමවේදයක් තියෙනවා. ඇත්තටම මේ පොල්වල පොල් පර්යේෂණ ආයතනය වෙනම කෘෂි ආර්ථික ඒකකයක් තියෙනවා. අපේ කෘෂි ආර්ථික විද්‍යාඥයන් මේ කටයුත්තට සම්බන්ධ වෙනවා. අපි දැක්කා මේ පොල් නිෂ්පාදනය වාර්ෂිකව මිලියන 3000 ඉක්මවා ගියපු වෙලාවට පොල් ගෙඩියක මිල රුපියල් 20 25ට ආපු වසරවලුත් තිබුණා. හැබැයි එහෙම නැතුව පොල් ගෙඩියක් නේද රුපියල් කර්මාන්තය සඳහා මිලදී ගන්නකොටත් 60ට 70ට ගියන වෙලාවලුත් තියෙනවා. එතකොට අපි මේකෙදී කටයුතු තුනක් සලකලා බලනවා. අපි cost of production ඒ කියන්නේ පොල් ගෙඩියක නිෂ්පාදන වියදම අපේ කෘෂි ආර්ථික විද්‍යාඥයන් වගාකරුවන් එකතුලා ගණනය කරනවා. පොහොර සඳහා යන වියදම, නඩත්තු සඳහා යන වියදම, ඒකේ ඉන්ධන තියෙනවා ඒ සඳහා යන වියදම මේ ඔක්කොම ගණනය කළා. එතකොට ඇත්තටම මේ වෙනකොට ඒක රුපියල් 38කට ආසන්න ප්‍රමාණයකට ඇවිල්ලා තියෙනවා මේ වෙනස් වීමක. නමුත් පහුගිය කාලයක ඇත්තටම තිබුණේ රුපියල් 28ක් 30ක වගේ. එතකොට අපි මොකද දෙකක් හේතුවක් තමයි මේ නිෂ්පාදනයේ ගෙඩි ප්‍රමාණය අඩු වීමත් එක හේතුවක්. ගෙඩි නිෂ්පාදන ප්‍රමාණය වැඩි වුණාමත් මේක නිවැරදි වෙනවා. ඉතින් ඒ නිසා දැන් අපි මේ මිල නිර්ණය කරන්න සතියකට වරක් නැෂනල් වශයෙන් පොල් සංවර්ධන අධිකාරියත් එක්ක තුලා ජාතික වශයෙන් ඔක්ෂන් එකක් තියෙනවා. ඒකෙදී ඇත්තටම මේ වගාකරුවන්, එතකොට ව්‍යවසායකයන් සහ මේ සියලුම පාර්ශවයන් අපේ පොල් පර්යේෂණ ආයතනයේ පර්යේෂණ කණ්ඩායම එක කෘෂි ආර්ථික විද්‍යාඥයත් එක්ක මේ අවබෝධ කරගත්තම අපි කාරණා තුනක් ඕන. එකක් තමයි වගාකරුවට සාධාරණ මිලක් දෙන්නත් ඕනේ. පාරිභෝගිකයට දරාගත හැකි මිලක් දෙන්නත් ඕනේ. කර්මාන්තකරුවන්ට ජාත්‍යන්තර වෙළඳපොලේ තරම් කළ හැකි තරංකාරී මිලක් දෙන්නත් ඕනේ. මේ අතර තැනකට තමයි අපි එන්නේ. ඉතින් අපි දල වශයෙන් උත්සාහ කරනවා පොල් කිලෝයක් නැත්නම් අපි කියන්නේ පොල් අපි ගෙඩි පිළිබඳව කිව්වාගේ හොල්ලලා ගත්තට කර්මාන්තයට යන්නේ පොල් ගෙඩියක් අර කටුවත් එක්ක බර කිරලා තමයි ගන්න. එතකොට 90ක 100කවත් අතර තිබුණොත් තමයි මෙතුමාලට හොඳ තියෙන නමුත් ඕක 105 110 වෙනවා එහෙම වෙන්නේ. එතකොට අපි මෙහි සාමාන්‍යයෙන් ඔය ගොවි පොළ මිල අපි කියන ෆාම් ගේට් ප්‍රයිස් එක රුපියල් 55ක් 60ක් අතර වගේ පවතින ගානකට තමයි මේ වෙලාවේ අපි කළමනාකරණය කරන්න උත්සාහ කරන්නේ. නමුත් 100%ක්ම නිශ්චිතව අපිට කියන්න බෑ ඒ සීමාව වෙනකල්. නමුත් අපි මාස 8කට එහාට අපේ පර්යේෂණ කණ්ඩායම් පොල් වගාව ඒ කොච්චර අස්වැන්නක් මාසික වෙනවද කියලා ගණනය කරලා තියෙනවා. ඒකට අපි දන්නවා මේ මාසේ පොල් ගෙඩි මිලියන 500ක් එනවා. මේ මාසේ 480යි එන්නේ. එතකොට මේකේ පරිභෝජනය සඳහා අපිට අවශ්‍ය වෙන ප්‍රමාණය අපි ගණනය කරගත්තාම එතකොට මිලියන 300ක් විතර යනවා. ඒක ඉතුරු වෙන ගාණ තමයි ඒතර කර්මාන්තයට යන්නේ කියන මේ අවබෝධයෙන් තමයි කටයුත්ත කරන්නේ. හැබැයි අපිට තියෙන එක තමයි දුලාශි මේ යම් එදාක හිතන්නකෝ ෆාම් ගේට් ප්‍රයිස් එක නැත්නම් ගොවි පොළ මිල රුපියල් 60ක් වෙනකොට 55ක් 60ක් වෙනකොට කොළඹ ආශ්‍රිත ඒ කියන්නේ තද නාගරික ප්‍රදේශවල මේක 100ට 110ට යනවා. එතකොට සමාජය තුළින් අපිට විශාල තල්ලුවක් එනවා පොල් මිල දැන් අඩු කරන්න කියලා. එතකොට වගාකරුවාට අඩු මිලක් එනකොට ඔහු අධෛර්යමත් වෙනවා. ඒතර ඔහු මේ පොල්වත් හොඳට බලන්නේ පොල් ගෙඩි ප්‍රමාණය අඩු නිසා අපි මේක තුලනය කර ගැනීම යම් අපහසු කාර්යයක නියැලෙනවා. හැබැයි අපි ඒකට ප්‍රවේශයක් විදිහට අපි පොල් පර්යේෂණ ආයතනයේ මැදිහත් වෙලා අපි සතු අක්කර 2000ක් තියෙනවා. බීජ පොල් නිෂ්පාදනය සඳහා යවන අතරේ පොල් පැල හදන්න බීජ යවන අතරේ එහෙම නැති අපේ වතු වලින් අපි කොළඹ දිස්ත්‍රික්කයේ කේන්ද්‍ර කරගත් සතසවල් වලට උපරිම සිල්ලර මිල රුපියල් 75කට වෙන කුඩා නොවන පොල් ගෙඩියක් කියන්නේ ලොකු පොල් ගෙඩියක් ලබා දෙන්න ඒ කියන්නේ දී හැකි මාන්ටමට අපි ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ අපි ඔවුන්ට රුපියල් 70ක මිලකට දෙනවා. ඒතර ඔවුන් 75 රුපියල් 5ක ලාභයක් තියාගෙන විකුණනවා. දැන් අර මේ පොල් වලල් ක්‍රියාත්මක වෙන්නේ නැද්ද? ඒක ක්‍රියාත්මක වෙන්නේ නැහැ දැන්. ඒක තරම් සාර්ථක ක්‍රමයක් නෙවෙයි. හින්වත් උනා දැන්. හැබැයි දුලාශී ඊළඟ ප්‍රශ්නේ තමයි අපි ළඟ තියෙන අපි දැන් ගණනය කරාම අපේ ගෘහස්ත පරිභෝජනයට අවශ්‍ය පොල් ප්‍රමාණය කියන ගස් දෙකකින් හෝ තුනකින් සපයන බලන් ඒ සඳහා හිමිකම් නොකියන ප්‍රමාණය ලංකාවේ සමස්ත පවුල් ගාණෙන් 120කට වඩා අඩුයි. 120කට වඩා අඩුයි. දැන් උදාහරණයක් විදිහට මම ඉන්නේ කොළඹ. මම කොළඹ ගෙදර පොල් නැතුණාට මගේ ගමේ තියෙනවා පොල්. අපි ගෙදරින් හාල් සහ පොල් ගේනවා කියන්නේ පොඩි ගමෙන් සංස්කෘතිකමය දෙයක් නේ. හැබැයි මෙහෙම මම පොල් ගෙඩියක් වැඩි මිලට ගත්තර කමක් නැහැ. ඒත් මගේ පොල් වත්තේ පොල් ටික වැඩි මිලට විකිනෙනවා. එහෙමනේ අපි බලන්නේ නේ. එතකොට එහෙම නැති ප්‍රමාණය ගත්තම 120කට වඩා අඩුයි. එතකොට අපි දැන් ගණනය කළ බලවල ඔබත් ආරම්භයේත් ඇහුවා කුඩා ඉඩමක පොල් වගා කරගත්තොත් ගෘහ අවශ්‍යතාවය සපුර ගන්න පුළුවන් කියලා. අන්න ඒ වගේ උනන්දුවක් නැති නිසා යම් වෙලාවක නොදැනුවත්කම නිසා මගහැරීම් නිසා එහෙම නොකරගත්ත පිරිස් ඉන්නවා මේ 120 ඇතුලේ හරියටම 150. ඒ කියන්නේ මේ නැති 120න් හරියටම භාගයකට තමන්ගේ පොල් අවශ්‍යතාවය ඉස්සරහා අවුරුදු 2 3 4 ඇතුලේ සපුර ගන්න පුළුවන්. අපේ මේ දෙමුහුම් පැලයකට ගියොත් ඒ තියෙන ඉඩ උන්ට ප්‍රමාණවත්. ඒ නිසා තමයි අපි ඒ ඉතුරු 110ට
අපි පොල් පැල් ලබා දීමේ කටයුත්තට ප්‍රවේශ වෙලා තියෙනවා. හැබැයි අපිට තව 10%ක් එනවා. ඒතකොට 90%ක් පමණම සමාජයේ ඉන්න පවුල් වලින් පොල් තමන්ගේ ගෙවත්තෙන් සපුර ගන්න. හැබැයි 10%ක් එනවා. ඒතර ඔවුන්ට ඒක ලබා ගන්න හැකියාවක් නැහැ. තට්ටු නිවාස වෙන්න පුළුවන්, අධිනාගරික වෙන්න පුළුවන්. ඔවුන්ට හැකියාවක් නැහැ. අපි අර කැපකරු මාපිය ක්‍රමය වගේ අපි කැපකරු කප්පු ක්‍රමයක් දෙන්න හදනවා පොල් ගහක වටිනාකම ගණනය කරලා. එහෙම බගා කරගත්තේ නොහැකි කෙනෙකුට පොල් ගස් උපරිමයේ 5ක් වෙන්න අපි අපේ පර්යේෂණ වතුලෙන් ආරම්භ කරන්න හදනවා. බදු ගන්න හැකියාව තියෙනවා. අවුරුද්දට පොල් ගහට රුපියල් 3000ක හොය යම්කිසි ගානකට. ඒතර අපි ඒකෙන් ගෙඩි 100ක් හොය ගණනය කරගන්න ප්‍රමාණය අපි ඔවුන්ට ලබා දෙනවා. ඒ කියන්නේ ඒතර මේ ක්‍රමවේදය ඇතුලේ අපි අපේක්ෂා කරනවා මේ රටේ හැම පුරවැසියෙකුටම තමන්ගේ පරිභෝජනයට අවශ්‍ය පොල් ප්‍රමාණය තමන්ගේම ගහකින් නෙලා ගන්න පුළුවන් තරමට එන්න. දැන් අපිට පොල් ගහක් තියෙනවා. අපිට පොල් ගහක් තියෙනවා. අපේ මම පොල් කන්නේ අපේ පොල් මගේ පොල් ගහින් කියන හැඟීමට එන්න. ඒ ඊතුරු අපි අර මේ 110 පිරෙව්වට පස්සේ තමයි එතෙන්ට යන්න හදන්නේ. නැත්නම් අපිට ගොඩාක් විදිහට මේ ගියොත් හැකි මේ විශාල ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන්. මොකද පවුල් අපි මිලියනයකට වැඩි දුන්නොත් ගස් මිලියන 2ක් 3ක් වෙන් කරන්න එකට පහසු කටයුත්තක්. නමුත් ක්‍රමිකව අපි මෙතෙන්ට එමින් ඉන්නවා. හැබැයි සතොස හරහා අපි පාලන මිලට මැදිහත් වෙලා තියෙනවා කොළඹ දිස්ත්‍රික්කේ. ඊට අමතරව අපි මේ අනිත් කුරුණෑගල හලාවත සාපච්ච සංපත් මණ්ඩලය ඇතුළු තියෙන ප්‍රධාන පොල් වතු වලට අපි කියලා තියෙනවා මේ පොල් මිල පවත්වාගෙන යන්න කොළඹ ප්‍රධාන කාර්යාල ආශ්‍රිතව සතියකට වරක්වත් සාධාරණ මිලකට පොල් ලබා දීමේ කටයුත්තට ප්‍රවේශ වෙනවා කියලා. ඒක ඇත්තටම අතරමැදියන් මැදිහත් වීම අපි මේක වැඩිපුරම දකින්නේ මේ හාල් එක්ක වී එක්ක. නමුත් ඒකේ යම්කිසි වැඩි මැදිහත් වීමක් නිසා තමයි යම් වෙලාවක අසාමාන්‍ය විදියට නාගරික වෙළඳ පොලේ මිල ඉහළ ගිහිලා තියෙන්නේ. හැබැයි තාම අපි මේ ප්‍රශ්න දිහා සංවේදීව බලමින් අර ජීවන වියදම අඩු කරන්නත් මේ ප්‍රශ්නෙට වැදගත් වෙන දෙපාර්ශ්වයෙන් බොහොම සාධාරණයි. වගාකරුවා වගේම පාරිභෝගිකයා. දෙන්නම ඉතාම සාධාරණයි. හරිම සංවේදී ප්‍රශ්නයක්. හරිම සංවේදී ප්‍රශ්නයක්. ඔවුන්ටත් මිල අඩු කරාම අපිට මේක පවත්වාගෙන යන්න බෑ. ඒ අතරේ ඔවුන් සාමාන්‍ය විදිහට මිල ඉහළ ගියොත් පාරිභෝගිකයන් පැත්තෙන් එනවා වගේ අපේ අපනයන කරුවන්ට කර්මාන්ත හිමියන්ට ජාත්‍යන්තර වෙළඳ පොලේ තරම් කරන්න බෑ. මොකද ඉන්දියාව, පිලිපීනය, ඉන්දුනීසියාව මීට වැඩිය සාපේක්ෂව අඩු මිලකට පොල් තියෙන්නේ. එතකොට ඉතින් මේ සියල්ලම බලමින් දල කළමනාකරණයක් කරනවා. එතකොට මේ අපි පාරිභෝගිකයාගේ ප්‍රශ්නේ අපිට ගොඩක් සංවේදීනේ. නිරන්තරයෙන්ම එන නිසා මේ ජීවන වියදමත් එක්ක අපි ඔවුන්ට ඉතාම සාධාරණ තැනකට එන්න අවශ්‍ය ප්‍රවේශයන් අපි අමාත්‍යාංශයක් විදියට අපි අරගෙන තිනවා අපේ ආයතනත් එක්ක. අපි ඒ නිසා ඔවුන්ව පුළුවන් මට්ටමකට කොළඹ ප්‍රදේශයේ පොල් මිල පාලනයට මැදිහත් වෙලා තිනවා. සහ තව අපි මේ හාල් පොල් කියන්නේ අපේ ප්‍රධාන ආහාර දෙකනේ. දැන් අපි දකිනවා 25ක් 30ක් සුපිරි වෙළඳසැල් සහ අනිත් වෙළඳසැල් මේ පොල් ආශ්‍රිත නිෂ්පාදනවලදී පොල් තෙල් වෙන්න පුළුවන්, පොල් කිරි වෙන්න පුළුවන් නිෂ්පාදනවලදී ඔවුන් ඒ ලාභය තියා ගන්නවා සාමාන්‍ය එක වෙන පිළිවෙල. පොල් වල නමුත් හාල් වල එහෙම වෙන්නේ නැහැ. එතකොට ඔය අපි කියන්නේ මල්ටිනේෂනල්ස් වල බහුජාතික සමාගම් වල නිෂ්පාදන වලටත් 8%ක 10%ක 12%ක ලාභයක් තමයි තියාගන්නේ. අපි දන්නවා සිගරට් විකුණනත් ඉතාම අඩු ලාභයක් තියාගෙන කරන්නේ. අපි විශේෂයෙන්ම සුපිරි වෙළඳසැල් ජාල වලින් සහ සිල්වර් වෙළඳ මහතුරුන්ගේ අපි ඊළඟ කටයුතු කරලා තියෙනවා. පොල් ගෙඩියක පොල් ගෙඩියක් විතර ගත්තොත් උපරිම ලාභයේ රුපියල් 5ක වගේ තියාගන්න. එතකොට ඊට අමතරව ඒ ආශ්‍රිත නිෂ්පාදනයක් නම් පොල් තෙල් නම් පොල් කිරි නම් මේ ආශ්‍රිත නිෂ්පාදනවල 10%ක 12%ක වගේ ප්‍රමාණය නඩත්තු කරගන්න කියලා. එතකොට අතරම පාරිභෝගිකයට සැලකිය යුතු අඩු මිලකට මේක ලබා ගන්න පුළුවන්. දැන් පොල් තෙල් උදාහරණයක් විදියට රුපියල් 600ට නම් ලීටරයක් වෙළඳ පොල්ට එන්නේ. ඒකට 130ක් විතර එකතු වෙලා විකිනනකොට රුපියල් මේක 900කට ආසන්න ප්‍රමාණයකට තමයි විකිනෙන්නේ. ඇත්තටම නමුත් මේකේ පොල් ලීටරයක් විතර නිෂ්පාදනය යන පොල් ගෙඩි 8ක් විතර හිතන්නකො අපි. නමුත් ඒක අපිට ඒ වගේ ගණනක පොල් ගෙඩියට රුපියල් 5යි නම් තියාගන්නේ පොල් ගෙඩිය 8ට රුපියල් 46යි වගේ අපි එහෙම ඉල්ලීමක් කරොත් හාල් පොල් කියන්නේ අපේ ජීවිතවල අත්‍යවශ්‍ය දේවල් නිසා අපි එහෙම රාජ්‍ය ආයතන විදිහට අපි ඉල්ලීමක් කරන අමාත්‍යාංශ විදිහට මැදිහත් වෙලා තියෙනවා. අපි හිතනවා ඒක සාර්ථක වෙනකොට යම් කිසි විදිහකට පාරිභෝගිකයාට පොල් ගෙඩි වශයෙන් හෝ පොල් කිරි වශයෙන් හෝ නේද එහෙමත් නැත්නම් පොල් තෙල් වශයෙන් මිලදී ගන්නකොට යම් කිසි විශේෂ සහනදායී වැඩසටහනකට එන්න අපි මේ තුන් පාර්ශවය පිළිබඳවම ඊටම වැදගත් සංවේදීව බලනවා. හොඳයි. කාලාත්‍රේ කතා බහ තුළින් අපි විරාමයක් ලබා ගන්නවා. මේ අපි ලබා ගන්න අන්තිම විරාමයේ විරාමෙන් අනතුරු අපි නැවතත් කප්රුක ගැන කතා කරමු. විරාමෙන් අනතුරු ඔබ නැවතත් එකතු වෙනවා කාලාත්‍රේ කතා බහත් එක්ක. අද මාතෘකාව කප්රුකෙන් නොලද සෞභාග්‍ය. සභාපතිතුමා මේ ඔබ වැනි නිෂ්පාදකීන්ට නැත්නම් අපනයනකරුවන්ට රජයෙන් ලැබෙන දායකත්වය අනුග්‍රහය ප්‍රමාණවත්ද? ඇත්තටම අපි ව්‍යාපාර පටන් ගත්ත කාලේ ඉඳලම අපි සුව උත්සාහයෙන් තමයි කටයුතු කරලා තියෙන්නේ. ඉතින් එතකොට අපිට බලන්න ඕනේ අපේ වගකීම රටට අපි මොනවද කරන්න තියෙන්නේ කියලා.
අපි රජයෙන් බලාපොරොත්තු ඉන්නවට වැඩිය අපිට කරන්න පුළුවන් දේ අපි මොකක්ද කියලා බැලුවොත් මං හිතන්නේ හැමෝටම අලුත් දෙයක් කරන්න අවස්ථාවක් තියෙනවා. මොකද අපි හැමදේම බලාපොරොත්තු හිටියොත් අපිට අලුත් දෙයක් කරන්න අදහසක් එන්නේ නැහැනේ. ඉතින් ඒ නිසා මං හිතන්නේ මේ අපි ඒ අලුත් දෙයක් හිතපු නිසා අලුත් විදියට වැඩ කරපු නිසා අපි අද මෙතන ඉන්නවා කියලා. ඉතින් ඒ වගේම අද තියෙන තත්ත්වය අරගෙන බැලුවොත් රාජ්‍ය මට්ටමින් මේක සක්‍රීය දායකත්වයක් දෙනවා කියලා මම කලින් සඳහන් කළා. ඒ කියන්නේ අද රටේ අවශ්‍යතාවයේ අපිට මේ ඉන්ඩස්ට්‍රි එකේ ඉදිරියට දියුණු කරන්න පුළුවන් තියෙන අවස්ථාව බහුතරයක් ව්‍යවසායකයන් ඉදිරියට ගෙන්න ගන්න විශාල දායකත්වයක් දැන් සපයනවා. ඉතින් ඒක හොඳ දෙයක්. මම හිතන්නේ ඒක තුලින් අපිට තව තවත් හොඳ ව්‍යවසායකත්වයක් ගොඩනගා ගන්න පුළුවන් වෙනවා. ඒකෙදි අපටත් පුළුවන් දායකත්වය අපි හැම වෙලාවෙම දෙන්න බලාපොරොත්තු වෙනවා. මොකද අපි ගෙනල්ලා තියෙන තාක්ෂණය වෙන්න පුළුවන්, අපිට තියෙන දැනුම වෙන්න පුළුවන්, අපිට මේක බෙදා හදා ගන්න පුළුවන්. එතකොට අපි තවත් කෙනෙකුට අවස්ථාවක් ලබා දෙනවා රටක් හැටියට අපි රට ඔසවා තියන්න සහ ඉදිරියට ගෙනියන්න. ඒකෙදී මම හිතන්නේ අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ CRI එකට, CD එකට සහ අමාත්‍යාංශයේ කටයුතු ගන්න තීරණවලදී අපි පැහැදිලිවම අපි ප්‍රකාශ කරලා තියෙනවා අපේ තියෙන දැනුමත් අපි මේ වෙනකොට කරලා තියෙන රිසර්ච් ඩෙවලොප්මන්ට්ස් වලට සහ යන්ත්‍රෝපකරණ අපි ගාව විශාල ලැබොරටරි ෆැසිලිටිස් තියෙනවා. අපි මේ සියල්ල අවශ්‍ය නම් ලබා දෙන්න පුළුවන් අනිත් ඕනම කෙනෙක්ගේ අදහසක් හෝ වෙනත් කටයුත්තක් ක්‍රියාත්මක කරන්න ඒ අවකාශ ලබා දෙන්න පුළුවන්. හොඳයි සභාපතිතුමා මම කැමති තවදුරටත් ඔබතුමාගෙන් දැනගන්න මේ පොල් ලෙලි ආශ්‍රිත නිෂ්පාදන පිළිබඳව. අපි දන්නවා පොල් ලෙලි ආශ්‍රිත නිෂ්පාදන විදේශීය වෙළඳපොළට යවන ව්‍යවසායකින් ලංකාවේ ඉන්නවා. අපි ඒ ගැන කතා කරමු. කොහොමද මේ ආශ්‍රිත නිෂ්පාදන වලට ලෝක වෙළඳපොලේ තියෙන ඉල්ලුම මොන වගේ රටවල්ද මේවා මිලදී ගන්නේ? ඇත්තටම මේ ආශ්‍රිත නිෂ්පාදන වලට ඉතාම ඉහළ ඉල්ලුමක් යුරෝපය, ඇමරිකාව කේන්ද්‍ර කරගත් රටවල් වලින් තියෙනවා සහ මැද පෙරදිග චීනයත් එහා සමානවම තියෙනවා. ඒකේ අපි ස්තර ගණනාවකින් යවනවා. ඇත්තටම ඔවුන් මොන වගේ කාර්යයන් සඳහාද මේවා මිලදී ගන්න? විශේෂයෙන්ම දැන් අර පැල වගා කිරීමේ කටයුතු වලට සහ ග්‍රීන් හවුසස් වල පැල වගා කිරීමේ ඒක පිහිටි පොළව භාවිතා නොකරන රටවල් රටවල් පස් සඳහා ආදේශකයක්. පස් සඳහා ඊට වැඩිය යහපත් ආදේශකයක් විදිහට ඔවුන් පොල්ලෙලි භාවිතා කරන එකට ඉතාම ඉහළ ඉල්ලුමක් තියෙනවා. සහ පොල් කෙන්දී ආශ්‍රිත නිෂ්පාදන මෙට්‍ර නිෂ්පාදනය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔය බෙන් සමාගමේට අවශ්‍ය පොල් කෙන්දී නිෂ්පාදනය කරේ. ඇත්තට මේ බ්‍රෂ් වලට අවශ්‍ය කෙන්දී නිෂ්පාදනය කරේත් ලංකාව හරහා තමයි ඍජු අපනයනයක් උනේ. අර එක වෙලාවක දැන් ඒකේ වෙච්ච ක්වොලිටි ෆේල් එකක් වෙලා යම් කිසි මගක් නිසා දැන් චීනය හරහා තමයි ඒක වෙන්නේ. ලංකාවේ පොල් කෙන්දී වලින් තමයි මේ නිෂ්පාදනය වන්නේ. ඒ නිසා එහෙම ඒතක මිහිසලු අපි කියන්නේ ජියෝ ටෙක්ස්ටයිල් කියලා අර කඳු කඩාගෙන වැටෙනවට සහ ඒ වගේ වෙලාවට ඇමරිකාව වගේ රටවල් විශාල වශයෙන් මේ ලංකාවේ මිහිසලු කර්මාන්තයේ එහෙම විශාල ඉල්ලුමක් ඇවිල්ලා තියෙනවා. සහ ඒකේ දැන් අර මෙහි කර්මාන්තයත් අවස්ථා ගණනාවක් තියෙනවා. යම් පිරිසක් නිර්මාණය වෙලා තියෙනවා පොල්ලෙලි එකතු කරන්න. එකතු කරලා චිප් කරන අය ඉන්නවා රුපියල් ලක්ෂයකමාරක දෙකක වගේ මැෂින් එකක් අරගෙන දවසට කැබලි කිරීම පොඩි කෑලි වල. ඒතර දවසට පොල්ලෙලි 5000ක් විතර කපන්න පුළුවන්. කැපුවට පස්සේ මිලදී ගන්න ඊළඟ ස්තරයේ ඉන්නවා. එහෙම නැත්නම් කොහු බත් සහ කෙඳි වෙන් කරන අනිත් මැෂින්ස් තියෙනවා ඒත් කුඩා ලක්ෂ 4-5. ඒ වගේ අර කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන් ගොඩනගලා ඒතර ගම්මාන වලින් මේ කීප දෙනෙකුට රැකියා අවස්ථා නිර්මාණය වෙන නිසා මේ හරහා අපි දැන් අර සමස්ත අපනයනය කරන ආදායමෙන් 3න් 1කට ආසන්න ප්‍රමාණයක් අපි ලබා ගන්න මේ පොල් කටු සහ පොල් එළිය ආශ්‍රිතව. ඒකද අපි හැබැයි පොල් එල්ලෙන් අපි පොල් වලින් අපි කියන්නේ මේ පොල් මදේ ගන්න කිරි ටික හෝ තෙල් ටික විතරනේ. නමුත් ඊට එහාට ගිහිල්ලා තියෙනවා මේ කර්මාන්ත මෙතුමා කිව්වාගේ විශාල වශයෙන් ඇත්තටම පොල් පර්යේෂණ ආයතනත් මේ පර්යේෂණ වලට මැදිහත් වෙනවා වගේ මේ කර්මාන්ත කරුවන් විසින්ම ඔවුන්ගේ සෝත්සාහයෙන්ම නිෂ්පාදනයන් අලුත් වෙළඳපොළ වල සොයාගෙන ගිහිල්ලා ඒ කටයුතු කරලා තියෙනවා. ලංකාවේ මේ වගේ කාර්යයන්ට දායක වෙන ව්‍යවසායකයෝ ඉන්නවද? ඒ අයට මේ ඔබ වැනි ආයතන වලින් උදව් කරනවද? පැහැදිලිවම අපි ඔවුන්ට යම්කිසි තාක්ෂණික සහයෝගයක් අවශ්‍ය
අපි නිරන්තරයෙන් අපි ඔවුන්ට ආරාධනා කරලා තියෙනවා අපි මේ ආශ්‍රිත නිෂ්පාදන පොල් ලෙලිය ආශ්‍රිතව පොල් මද ආශ්‍රිතව පොල් කටු ආශ්‍රිතව විවිධ ස්තරවල නිෂ්පාදන වලට අපි පර්යේෂණ කරලා තියෙනවා ඕනෑම කෙනෙක් අපි ළඟට આવත් පොල් පර්යේෂණ ආයතනයට කතා කළොත් අපි ඒ උන්ට අවශ්‍ය කර්මාන්තය දිනු කරන්න අවශ්‍ය තාක්ෂණික දැනුම ලබා දෙනවා ඒක සුළු සහ මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන්ට අමාත්‍යාංශය මැදිහත් වෙලා පොල් සංවර්ධනය කිරීමේ අධිකාරිය හරහා සහන ආධාර ලබා දීමේ වැඩසටහන ක්‍රියාත්මක කරනවා ඒ මිලදී ගන්න වෙලන්න පුළුවන් ඕනගේ බිම් සකස් කර ගැනීම ඒ කියන්නේ පොල් එලි වේලනකොට වැලි මිශ්‍රණ වෙන්න වේලන්න අවශ්‍යයි එහෙම කටයුතු. ඒකට ඊට අමතරව විවිධ අපි දකිනවා විවිධ නිර්මාණ කරන දුලාශ මේ දකින්න දැන් පොල් පැලේ වුණත් විසිතුරු පැලයක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් නේ. දැන් මෙහෙම නිෂ්පාදනය කරන පිරිස් අපේ රටේ ඉන්නවා. අපි මේක තවදුරටත් ප්‍රවර්ධනය කරන්න හදනවා. එතකොට ඔවුන්ට කුඩා ව්‍යවසායක අවස්ථාවක් නිර්මාණය වෙන්නේ නේ. අපි දකිනවා නැත්නම් විදේශිකයන් විදේශයට වලින් ගේන පැල මෙහෙ හිටවල විකුණනවට වැඩිය නේ මේක ඇතුලේ අපිට ඊට වැඩිය ඊටම සමීපකමක් දකිනවා නේ. ඉතින් ඒ කටයුතු. ඒතකොට මේ වගේ අපි මේ ඔය මම මේ ටයිපින් එකට දාගෙන ඉන්නවා වගේ දුලාශි කොණ්ඩ කටු මේ වගේ විවිධ නිෂ්පාදන කුඩා මට්ටමේ පොල් කටු හැන්දින් ඉඳලා එහෙම නිෂ්පාදනය කරන විශාල පිරිසක් ඉන්නවා. අපිට තියෙන අභියෝගය තමයි දැන් උදාහරණයක් විදිහට ප්‍රධාන පෙළේ කර්මාන්ත කරුවන් ව්‍යවසායකයන් ඔබතුමාගේ මේ ටයිපින් එක නිර්මාණය කරලා තියෙන පොල් කටුවක් ආශ්‍රයද? පොල් කටුවක් ආශ්‍රය. බොහොම ලස්සනයි. ඔව්. ඒතර මේ කෆ් ලින්ක්ස් උනත් ඒ ආශ්‍රයෙන් තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ. මගේ ඉතින් වගේ මේවා නිෂ්පාදනය කරන නිෂ්පාදකින් ලංකාවේ ඉන්නවද මේක? ලංකාවේ ඉන්නවා. ලංකාවේ විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඉතින් අපි දැන් මේවා දැන් අපි මේවා දේශීය වෙළඳපොලේ මිලදී ගන්නත් තියෙනවද? දේශීය වෙළඳපොලේ මිලදී ගන්න තියෙනවා අපනයන කර්මාන්ත තියෙනවා. නමුත් ඒ තරම් ජනප්‍රියතාවයක් නැහැ. ඒ නිසා ඉතින් අපි පොල් පර්යේෂණ ආයතන විදිහට අපේ නිලධාරීන් ගොඩක් වෙලාවට මේවා ප්‍රවර්ධනය කිරීමේ අපි ඔවුන්ට මැදිහත් වෙලා තියෙන ගොන් ජීවිතය ඉහළ ගන්න. කියන්නේ පොල් කටුව අපි මෙහෙම දකින්න පොල් කටුව සමතලා කටුවක් බඩේ කියන්නේ ඒක කෙලින් කරන මිනිස්සු අපි දැකලා තිනවා අපේ විවිධ සාම්ප්‍රදායික ක්‍රමත් එක්ක. සහ විවිධ අපිට හිතා ගන්න බැරි විසිතුරු නිර්මාණ. ඔවුන් ජාත්‍යන්තර වෙළඳපොලට යවන්න දැන් ප්‍රධාන පෙළේ ව්‍යවසායක මහත්වරුන්ට පුළුවන් ඔවුන්ගේ වෙබ් අඩවි ඔවුන්ට හදාගත්ත බ්‍රෑන්ඩ් එක හරහා. නමුත් කුඩා අයට ඒක තේරෙන්නේ නැහැ ලෝක ඉස්සරහා කරන්න. නමුත් දැන් ඔය eBay විදියට ඒ කියන්නේ Amazon විදියට මේක අපි ඩිජිටලයිස් වෙලානේ තියෙන්නේ. ස්මාර්ට් ක්‍රම භාවිත. ස්මාර්ට් ක්‍රම දැන් ඔවුන්ට ඇත්තට මේක තේරෙන නිසා අපි සිලෝන් කොකොනට් කියලා වෙබ් අඩවියක් තව දින කිහිපයකින් ජනගත කරනවා. ඒකේ අපි මේ විවිධ ආකාරයෙන් නිෂ්පාදනය කරන සියලුම අය අපේ තෙන්ට රෙජිස්ටර් කරලා තියෙනවා. එතකොට යම් කිසි කෙනෙකුට අවශ්‍ය නම් ඒ වෙබ්සයිට් එකේ මෙතුමගේ සමාගම සහ ලොකු සමාගම සහ අපේ රාජ්‍ය ආයතන සහ කුඩා පොල් කටු හැඳි හදන කෙනා වෙන්න පුළුවන්. මේ වගේ චූටි නිර්මාණ කරන කෙනා වෙන්න පුළුවන්. මේ වගේ පැල හදන කෙනා වෙන්න පුළුවන්. එතකොට ඇවිල්ලා එතනින් ඔන්න මිලදී ගන්න පුළුවන් විදිහට ඍජුව මේ අවස්ථාව අපි රජයක් විදිහට පහසුකම් සලසන්න හදනවා. කියන්නේ දැන් ස්වාභාවික දේවල් වලට සාමාන්‍ය හැන්දකින්ට වැඩිය පොල් කටු හැන්දක් භාවිත කරන්න කැමති විශාල පිරිස් ඉන්නවා. ඒක විශාල ගානකට විසඳෙන්න. හැබැයි ඔවුන්ට විදේශිකයන්ට ගන්නෙ කාගෙන්ද? අහන්නේ කාගෙන්ද කියලා දන්නේ නැති ප්‍රශ්නේ තියෙනවා. ඒක කාලයක් තිස්සේ ඒක හැකියාව තියෙන ටික දෙනෙක්. ඒතකොට ඒක අතර වෙන අතරමැදියෙක් ළඟට ගිහිල්ලා ඔවුන් විශාල ප්‍රමාණයකට මාකට් කරනවා. හදන කෙනා හැමදාම දුප්පත්. ඉතින් අපි ඒකෙන් එළියට ඇවිල්ලා අපි උත්සාහ කරනවා මේ කුඩා සහ මධ්‍යම පරිමාණ විවිධ හැකියාවන් තියෙන විශාල වශයෙන් මහන්සි වෙන පිරිස් වලට අපි අවකාශය ලබා දෙන්න. දැන් වියට්නාම වගේ රටක් ගත්තොත් ඒකේ කාන්තා සමිති හරහා නිෂ්පාදනය වෙන පොල් කිරි තමයි යුරෝපයේ විවිධ කලාපවල භාවිතා වෙන්නේ. ඒතකොට අපි දැන් ඒ වගේ තරක මහා පරිමාණයෙන් නිෂ්පාදනය වෙනවා වගේම සුළු සහ මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන්ොත් මේ ආර්ථිකයට ඍජුව අපනයනකාරයේදී දායක කරගන්න අපි කටයුතු සැලසුම් කළ තියෙන නිසා ලබක වගේ කප්රුකේ මේ හැම කොටසකින්ම වැඩගත හැකි සාම්ප්‍රදායිකව පාරම්පරිකව කටයුතු කරන දැවැන්ත පිරිසක් ඉන්නවා. අපිට වුන් මග ඇරලා තියෙන එක වෙලාවට. ඒ නිසා අපි වුණොත් කවුරුත් මේකට එකතු කරගෙන සියලුම දෙනාගේ දැන් හිතන්නකෝ පොල් කටු හැඳි 100ක් කවුරු හරි අපනයනය කරනවා. නේද? ඒක ඩොලර් මිලියන 1000ක විතර අපිට ඊටත් වැඩි ප්‍රමාණයක අපිට ආනයනයක් වෙන්න පුළුවන්. මේ කාලේ හැටියට බොහොම වටිනවා. ඔව්. මේ කාලේට බොහොම වටිනවා. ඔවුන්ගේ ජීවිතත් අන්න අපි තැඹිලි ගෙනල්ලා මෙහෙ වේලි තියෙනවට වැඩි යම්ලක තැඹිලි ගෙඩියක් රුපියල් 60කට 70කට විකුණ ගන්න බැරුව නේද අපි පාරායන ඉන්න අපි මහතුරු දකින්න හැබැයි තැඹිලි ගෙඩියක් අපනයට යමු කරොත් අපි දකින්නවා අර තැඹිලි විදියටම ඉතාලම සරල තාක්ෂණික ක්‍රමවේදයක් භාවිතා කරලා එහෙම අපනයනය කරොත් ඒක ඩොලර් 2ක් 6ක් අතර ප්‍රමාණය තමයි සාමාන්‍ය සභාපතිතුමා මේ ලෝක වෙළඳපොලේ තැඹිලි වලට තියෙන ඉල්ලුම් මොන වගේද? අපි දකිනවා දැන් බොහෝ වෙලාවට මේ දේශීය තැඹිලි වගාකරුවෝ පිටරට තැඹිලි යවන්න තමයි වගා කරන්නේ. තැඹිලි ගෙඩිය කඩන විදිය පවා වුන් වෙනස් කරලා තියෙනවා මේ වෙනුවෙන්. කොහොමද ඉල්ලුම? අසීමාන්තික ඉල්ලුමක් තියෙනවා. තැඹිලි ලංකාවට පමණක්ම ආවේනික ශාකයක්. ඉල්ලුම අසීමාන්තිකයි. මිල ලැබෙන මගේ ඩොලර් 2 සිට ඩොලර් 6 දක්වා තැඹිලි ගෙඩියක් විතර අපනයනය කරනවා නම් ඩොලර් 2 සිට 6 දක්වා අතර පරාසය. ඉතින් ටිකක් ඉතාම ඉහළ ගයක් නේ. අපි වත්තකින් රුපියල් 50ට විතර ගන්න ගෙඩියක් අපි ඉතාම සරල ක්‍රමයකින් තමයි අපනයන ක්‍රමවේදයට ගිහිලා තියෙන්නේ. ඉතින් ඒ වගේ දැන් ඒ ඊතන මට තැඹිලි ගස් 10ක් තියෙනවා. අර මේ වගේ ඩිජිටල් ක්‍රමයේ හරහා උට අපනයනය කළ හැකි විදිය
හැකි විදිහට තියෙනවා. දැන් නමුත් මේ පොල් කිරි නිෂ්පාදනය හරි පොල් තෙල් නිෂ්පාදනය හරි ගත්තොත් ඒක විශාල ආයෝජනයක්. මම ඒ ආයෝජන වලින් ලෝකයේ ජයග්‍රහණය කරනවා වගේම ඊටාම සුළු ආයෝජනයකින් රුපියල් ලක්ෂයකමාරක ආයෝජනයකින් නැත්නම් රුපියල් 50000ක ආයෝජනයකිනොත් මේ පොල් ආශ්‍රිත නිෂ්පාදන වලින් අපරාණ ආදායම ගේන්න පුළුවන්. ඔවුන්ගේ ජීවිත ඉහළ නංවන්න පුළුවන්. ඔවුන්ට තෘප්තිමත් වෙන්න පුළුවන් මේ කටයුතුත් එක්ක තමන් රටේ ආර්ථිකයට දායක වෙනවා කියලා ඒක විශාල තෘප්තියක්. දැන් අපි යම්කිසි කටයුත්තක් කළා තෘප්තිමත් වෙනවා වගේ ඔබ සහ මම දැන් මෙතුමන්ලගේ පැත්තෙන් කොයිතරම් තෘප්තියක් ඇද්ද මේ වගේ වෙලාවකනේ. ඒ සතුට සහ ජාතික වගකීම ඉතාම ඉහළයි නේ අපි වගේ රටකට. මොකද අපි ආනයන අපනයන මත ගොඩාක් පදනම් වෙලා තියෙනවා. සහ අපිට ආවේනික මුණු ශාකය අපේම ශාකය තමයි පොල්නේ. 50ට 50ක් වෙච්ච ශාකය. ඒකට දායකත්වයක් දෙන්න ලබා දීම වෙනුවෙන් අපි මේ සැඟවිලා ඉන්න විවිධ නිර්මාණකරුවන් නිෂ්පාදකයන් අපි ජාත්‍යන්තර තලයට ඉහළ තලයට ඔසවා තබන්න හදනවා. ඔවුන්ගේ ගුණාත්මක භාවයත් එක්ක. ප්‍රමාණාත්මක භාවය නෙවෙයි. ඒ ප්‍රමාණය කුඩා වුණත් ගුණාත්මක භාවය ඉහළ නම් වෙළඳපොළ නිර්මාණය වෙමින් තියෙනවා. සභාපතිතුමා මේ ඔබේ ආයතනයේ නිෂ්පාදන පෙළට දේශීය වශයෙන් තියෙන ඉල්ලුම මොන වගේද? අපේ ගෘහණියන් මොනවද කියන්නේ ඔබේ නිෂ්පාදන පෙළ ගැන? මම හිතන්නේ වෙළඳපොලේ දැන්ට තියෙන ඉල්ලුම අනුව මරීනාවලට ප්‍රමුඛ ස්ථානයක් තියෙන වෙළඳපොලේ. ඒක මේ ඕනම සුපර් මාකට් එකකට හරි සාමාන්‍ය වෙළඳසැලකට ගියත් මරීනා ඔබට ගන්න අවශ්‍ය කරන දේ අපි පාරිභෝගිකයන්ගේ අවශ්‍යතාවය සපුරලා තියෙනවා. ඒ විශ්වාසය අපි අපේ සියලුම ගනුදෙනුකාර පාරිභෝගිකයන්ට අපි විශ්වාසය ගොඩනගලා තියෙනවා. මම හිතන්නේ ඒ නිසාම අපට ඉල්ලුම තියෙනවා. දැනට මම හිතන්නේ අපි ඉදිරියෙන් ඒ කටයුත්ත කරගෙන යනවා. පොල් ආශ්‍රිතව බටර් නිෂ්පාදනය කරනවා කියලා කිව්වනේ. අපි ඒ නිෂ්පාදනය ගැන කතා කරමු. බොහෝ වෙලාවට මම හිතන්නේ මේ දේශීය ගෘහණියන් මේ පිළිබඳව තාම දැනුවත් නැහැ ඒ තරම්. කොකනට් බටර් එකක් හැටියට අපි වෙළඳ නාමයක් හැටියට ඉදිරිපත් වෙලා තියෙන්නේ කොකෝලෑන්ඩ් කියන බ්‍රෑන්ඩ් එකෙන් සන්නාමයෙන්. එතකොට මේක අපි ඕස්ට්‍රේලියාවේ අපිට ගෝල්ඩ් ඇවෝඩ් එකක් හම්බුණා. මේ නිර්මාණය සහ වීගන් කොකනට් බටර් එකක් හැටියට. දැන් අපි දේශීය වෙළඳපොළෙත් ප්‍රධාන පෙළේ සුපර් මාකට්ස් වලට විතරක් දැන් අපි ඒක අලෙවි කිරීමට ලබා දීලා තියෙනවා. ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙනවා සාමාන්‍ය සියලුම අලෙවි සැල් වලට ලබා දෙන්න. දැනට මේ කාගිල්ස් කීල්ස් වැනි සුපර් මාකට්ස් වල ලබා ගන්න පුළුවන්. මේක අපි වීගන් බටර් එකක් හැටියට තමයි වෙළඳපොළට ලබා දීලා තියෙන්නේ. සාමාන්‍ය බටර් එකක් විදිහටම සීතකරණයේ තියලා පාවිච්චි කරන්න ඕනේ. මම හිතන්නේ ඒක පාවිච්චි කරපු කෙනෙකුට දැනගන්න පුළුවන් ඒකේ වෙනස මොකක්ද කියලා. ඒ කියන්නේ ගොඩක් හොඳ ප්‍රතිචාර අපට ලැබෙනවා ඒක සම්බන්ධයෙන්. සභාපතිතුමා මේ අපේ රටේ තරුණ ප්‍රජාව පොල් වගාවත් එක්ක සම්බන්ධ කරගන්න මේ අලුත් ක්‍රමවේදයක් සකස් කරලා නැද්ද? ස්මාර්ට් විදියට දැන් ස්මාර්ට් ක්‍රමවේද ගැන ඔබතුමා කතා කරන්නේ. තරම් පොල් පර්යේෂණ ආයතනයේ මේ විශේෂ මැදිහත් වීමක් කරලා තිනවා. බාර කරපු රාජ්‍ය ප්‍රතිපත්ති සෞභාග්‍ය දැක්ම ඇතුළත ඒ කරුණු ඇතුළත් කරලා තිබුණා. දැන් අපේ පොල් පර්යේෂණ ආයතනයේ 2029 පර්යේෂණාංශ 3කින් තමයි ආරම්භ වෙලා තියෙන්නේ. දැන් පර්යේෂණාංශ 9ක් තියෙනවා. අපි අලුත් අංශ දෙකක් එකතු කළා. එකක් තමයි මේ මිකනයිසේෂන් ඩිවිෂන් එක. කියන්නේ අපේ දැන් තරුණ ප්‍රජාව මහන්සි වෙලා වැඩ කරන්න කැමති නේ. ඉතින් ඒ නිසා පොඩි කාර්මීකරණයට මේක රහා පරිවර්තනය කරනොත් ඔවුන් මේකට ආයෝජනය කරන්න සහ කැප වෙන්න පහසුයි. දෙක තමයි මේ තොරතුරු තාක්ෂණය පොල් ගහත් එක්ක බද්ධ කරන එක. අපි ඒ කටයුතු කරලා දෙනවා. පොල් ගහක් කුරුමිනියෙක් කනවා නම් රතු කුරුමිනියෙක් හානි වෙනවා නම් තමන්ගේ ෆෝන් එකට ඇලර්ට් එකක් එන විදිහේ අපි මේ වෙලාවේ ඒ තාක්ෂණික ක්‍රම දියුණු කරගෙන යනවා. ටෙලිකොම් පොල් ගහ නියාමනය කරනවා. පොල් ගහ නියාමනය. ඒ කියන්නේ තමන්ගේ පොල් වත්තේ ගහ ළඟට යන්න නැතුව බලන්න පුළුවන් විදිහට ටෙලිකොම් ආයතනත් එකතු වෙලා ඒ අවශ්‍ය තාක්ෂණික ක්‍රමවේද තරුණ ඒ කියන්නේ නූතන ප්‍රජාව අපි මේ අලුත් ප්‍රජාව ආකර්ෂණය කළ හැකි ක්‍රමවේද තාක්ෂණික ක්‍රමවේද වලට අපි අවතීර්ණ වෙලා තියෙනවා. සහ රජයේ විදියට ඇත්තටම ඔවුන්ට දැන් උදාහරණයක් විදිහට මේ සුළු නිර්මාණ වගේම විවිධ නිර්මාණ දැන් අයිස්ක්‍රීම් නිෂ්පාදනය. දැන් අපි දකිනවා සෝයා අයිස්ක්‍රීම් කියලා අපි දකිනවනේ විවිධ කානිවල් සහ පාසල් ළඟ අවස්ථාවල විකුණනවා අපි දැකලා තියෙනවා. අපි මේ සෝයා ඉම්පෝට් කරලා තමයි කරන්නේ. අපි දැකලා නැහැ පොල් අයිස්ක්‍රීම් එහෙම විකුණනවා. මේ පොල් අයිස්ක්‍රීම් පොල් පර්යේෂණ ආයතනයේ නිපදවලා ඒ දැනුම බෙදා හරින්න ඉන්නවා. අපි අතන ඉදිරි සතියේත් තව වැඩමුළුවක් පවත්වනවා අඛණ්ඩවම පොල් අයිස්ක්‍රීම් නිෂ්පාදනය. දැන්ට අර සොෆ්ට් අයිස්ක්‍රීම් එකක් විදිහට තියෙන්නේ. ඒක නිෂ්පාදනය කැමති අය අපි පුහුණු කරලා දෙනවා. ඒකට රුපියල් ලක්ෂයකමාරක මැෂින් එකක් ගත්තම හොඳ ආදායමක් ගන්න පුළුවන්. ශරීරයටත් හිත කරයි. මොකද ගොඩක් වෙලාවට මේ පොල් ආශ්‍රිත මෙතුම සඳහන් කළා වගේ පොල් වල තියෙන ලෝරික් ඇසිඩ් සහ ඒ
මධ්‍යම දාමාශ්‍රිත ෆැටි ඇසිඩ් මේ දම්ල ශරීරයට ඉතාම හිත කරයි. එතකොට ඒ ආශ්‍රිතව මේ එහෙම අර ඒ විවසායක අවස්ථා තරුණ තරුණියන්ට පවා අවස්ථාව ලබා දෙන කටයුතු කරලා තියෙනවා. අපිට පොඩි ගැටලුවක් තිබුණා අතර මුදුලාශී මේ පොල් පර්යේෂණ ආයතනයේ සොයාගෙන තියෙන දැනුම වසර 93ක් විතර පාරිභෝගික ජනතාව නැත්නම් මේ රටේ ජනතාව අතරට සම්ප්‍රේෂණය වීමේ පොඩි කමාවක් තිබුණා. අපි ඒක කඩිනම් කරලා තියෙනවා. ඒ කඩුල් අපි තරණය කරලා තියෙනවා. ඒ නිසා අපි ක්‍රමිකව අපේ පර්යේෂණ කණ්ඩායම මේ දැනුමත් එක්ක අපි මාධ්‍ය හරහා සමාජ මාධ්‍ය හරහා අනිකුත් සංනිවේදන තාක්ෂණ ඔස්සේ වැඩමුළු ඔස්සේ අපි ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. ඒ නිසා අපි සෑම සතියකම වගාකරුවන් සඳහා දවසක් වෙන් කළ දැනුවත් කිරීම වැඩසටහන් සූදානම් කරලා තියෙනවා. ඉදිරි මාසෙ ඉඳලා අපි පාසල් දරුවන්ට පොල් පර්යේෂණ ආයතනය සතියේ දවස් 4ක් විවෘත කළ ඔවුන්ට ඒවා අධ්‍යයනය කරන්න බලන්න අපි අවස්ථාව ලබා දීලා තියෙනවා. පාසල් විෂය නිර්දේශය ඇතුළේ අර වෛකල්පිත විෂයක් වෙන විදිහට අපි වෙනම් විෂය නිර්දේශ සකස් කරලා ලබා දීලා ඒක අධ්‍යාපන අමාත්‍යාංශයත් එක්ක කටයුතු කරනවා. ඊට අමතරව ප්‍රධාන විෂය ධාරාවට අපි ඉතිහාසය වෙන්න පුළුවන්, විද්‍යාව වෙන්න පුළුවන්, සෞඛ්‍ය වෙන්න පුළුවන්, ඒවට අදාළ කොටසුත් පොල් වලින් එකතු කරන්න හදනවා. දැන් පොල් වගා කරන හැක්කේ අපේ රටේ තාම සුළු ප්‍රදේශයක විතරයි, නුවරඑළිය ඉහළම කොටස විතරයි. නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඔය කොත්මලේ වලපනේ වගේ ඒරියා ප්‍රදේශවල වගා කරන්න පුළුවන්. ඒතකොට ඒක අපි මේ භූගෝල පාඩමට. ඒතකොට ඉතිහාසය ලංකාවේ පොල් ඉතිහාසය කොහොමද? අදටත් අපි දන්නවා මේ වෛද්‍යවරයෙක් මමත් අපිත් බොහෝ වෙලාවට හිතපු වෙලාවක් තමයි අපිත් මිත්‍රයොත් මේ පොල් වල කොලෙස්ටරෝල් තියෙනවා කියලා. මම කියන්නේ ඒක අපිට කොහෙවත් ඉගැන්වෙන්නේ නැති මගරි. ඒ පාසල් විෂය නිර්දේශ මේ පොතේ කුඩා දරුවන්ට අපි ඇතුළත් කරන්න හදනවා. කිසිම ශාක ප්‍රභවයේ කොලෙස්ටරෝල් නැති බව. හැබැයි මහා පරාක්‍රම බහුරජතුමාගේ අවධියේදී මේ ලංකාවේ බොහොම ලෙඩ රෝග සඳහා භාවිතා කරපු බෙහෙත් වලට පොල් භාවිතා කරලා තියෙනවා කියලා ඉතිහාසයේ සඳහන් වෙනවා. ලිඛිත සාක්ෂිත් තියෙනවා. ඇතරම් පොල් තැඹිලි රන් තැඹිලි මේ අපේ වෙදකමත් එක නිරන්තරයෙන් ගෑවිච්ච එක. අර මේ වසබිවුමත් අපි දෙන්නේ පොල් කිරි ටිකන්නේ සහ පොල් කිරි ටිකක් දෙනවා. ඔබතුමා වෛද්‍යවරයෙක්ින් අහන්න ඕනි කියලා කල්පනා කරා. අපි දකිනවා වසක් විසක් යවුනහම පොල් කිරි පානය කරන්න දෙනවා. කෙනෙක් ගෙදර මලගයක් සිද්ධ වුනහම මියගිය දෙනට උඩින් පොල් තෙල් පහනක් දැල්වන්න කියලා කියනවා. ඒ වගේම සමහර වෙලාවට පිරිසුන් තුවාල වලට අපිට පොල් තෙල් ආලේප කරන්න කියලා කියනවා. මේවල මේ විද්‍යාත්මක පසුබිමක් තියෙනවද? ඉතාම පැහැදිලි විද්‍යාත්මක වස්මක් වෙනවා. තුවාල ආශ්‍රිත පොල් තෙල් භාවිතා කිරීම නම් ඉතා ඉහළ ප්‍රතිශක්තියක් තියෙනවා. විෂ බීජ නාශන ගුණයක් තියෙනවා. තුවාල සෝවීම් ප්‍රමාදයෙන් මේ විෂ බීජත් එක්ක. ඒකෙන් ආරක්ෂා කරලා දෙනවා. දෙක තමයි ඔය අපි පහනකින් අපි අපේක්ෂා කරන තැනක තියෙන මේ දැන් පොල් තෙල් වලටත් සුවිශේෂී දැන් වෙන තෙලක් යොදා ගන්න තිබ්බනේ. එහෙම නොකරන්නේ පොල් තෙල් වල වෙන විෂ බීජ හරන ගුණාංගයක් තියෙනවා. සහ රස්නයක් සහ ආලෝකයක් පවත්වා ගැනීමනොත් එතන මේ විෂ බීජ හරණය සිදු කරන්න හැකියාවක් ලැබිලා තියෙනවා. ඒ වගේම මේ ඉතිහාසයේ අපේ අත්තම්මලා කිරියම්මලා මේ පොල් කිරි ආලේප කරලා තියෙනවා සම වියලීම වලක්ව ගන්න. දැන් ලෝක වෙළඳ පොලෙත් පොල් කිරි කියන්නේ මේ මොයිස්චරයිසර් ක්‍රීම් වලට භාවිතා කරන මේ ප්‍රධාන අමුද්‍රව්‍යයක් නේද? ඉතාලම පැහැදිලිව ඒක තියෙන ලෝරික් ඇසිඩ් එක ඉතාලම හොඳ. මම කියන්නේ අපි ආහාරයට ගත්තත් හොඳයි, පිටින් ආලේප කරත් හොඳයි. ඒක ඉතාලම ඉහළ ඉල්ලුමක් තියෙනවා. දැන් අපේ දේශීය වශයෙන් නිෂ්පාදනය කරන මේ කොස්මෙටික්ස් මේ රූපලාවන්‍ය නිෂ්පාදන ඒ සමාගම් එක්ක අපි කටයුතු කරනවා. ඔවුන්ගේ නිෂ්පාදන වල තව දුරටත් කොහොමද ශ්‍රී ලංකන් කොකනට් බ්‍රෑන්ඩ් එක ඇතුළත් කරලා ඒක තව ලෝක වෙළඳ පොලේ ඉහළට ගෙනියන්න කියලා. මොකද ඒ ලෝරික් ඇසිඩ් එක සහ ඒකේ තියෙන මේ දම්ල ඊටාම ශරීරයේ ආලේපනයේ පවත්වගෙන යන්න, තෙතමනයේ පවත්වගෙන යන්න. අපි විශේෂයෙන්ම ඝර්මකලාපීය රටවල් වල ජීවත් වෙන නිසා මේ හිරු රශ්මියෙන් ආරක්ෂා වෙන්න මේ මට්ටමින් අපේ මේ හැම තියෙන අපි කියන ටික හැම වේලිය අපේ කියලා මේ මට්ටමින් අපි තියෙන්න හෝ අපි මේ ආහාරයට ගන්නල පොල් වලින් සුවිශාල වැඩ කොටසක් වෙමින් තියෙනවා දුලාශී. අපි නොදැනුවත්වම. ඉතින් ඒ කියන්නේ ඒ වගේ ඔබ කිව්වාගේ රූපලාවන්‍ය කර්මාන්තයේ විශාල ඉල්ලුමක් තියෙනවා. අපි දකිනවා තායිලන්තයේ වගේ රටවල් වෙන රටවලින් පොල් ගෙනල්ලා ඒ නිෂ්පාදන විදිහට උන් අපනයන කරනවා. හැබැයි අපි ළඟත් ඊටාම හොඳ දේශීය ව්‍යවසායකයෝ ඉන්නවා මේ විශේෂ රූපලාවන්‍ය ශාස්ත්‍රයේ සහ නිෂ්පාදකයෝ. අපි ඔවුන් එක්ක දැන් කටයුතු කරමින් ඉන්නවා. කියන්නේ ඔවුන්ගේ නිෂ්පාදන වලට අලුතෙන් කොහොමද පොල් එකතු කරන්නේ සහ මේ සිලෝන් කොකනට් කියන අපි මේ එක ආලේපනය සඳහා යොදාගන්නේ කොහොමද කියලා. ඒතකොට මම හිතන්නේ අර ඍජුව පොල් ආශ්‍රිතම නිෂ්පාදන වලින් එන ආදායම කාතියෙන් උනත් මේ සිලෝන් කොකනට් සහ ලංකාවේ තියෙන පොල් එක්ක ගැට ගැහිච්ච අනුබද්ධ වෙච්ච කර්මාන්තත් එක්ක අපි විශාල ඉදිරියකට ගමන් කරමින් ඉන්නවා. මම හිතන්නේ පොල් එක ගත්තම දුලාශී ඔබ කිව්වා වගේ අපේ මේ ජීවිතේ හැම තැනකම අපි දකිනවා පාසල් වල අපි දැක්ක ඇතරම අපේ දැන් පාසල් වල හොඳටම පොල් තෙල් ගාලි ඉස්කෝලේ යන යාළුවෝ හිටියානේ නේ. අපි ඒ යාළුවෝගේ කොණ්ඩේ තාම හොඳට දිනනවා. කිසිම කඩදාසියක් වෙලා නැතුව අපි වෙන තේ. කියන්නේ හොඳට වැඩිපුර අපි දැකලා දෙනවා අම්මලා වැඩිපුර තෙල් ගාලේ එන අපේ පන්ති වලත් හිටියා. හැබැයි අදටත් අපි හම්බුනාම ඒ කට්ටිය
කොණ්ඩේ හොඳට දිනන ඉදින්න. දැනටත් ඉතින් අපේ සමාජයේ තියෙන මතය පොඩ්ඩක් මේ හිස පොඩ්ඩක් කැක්කමක් තියෙනවා නම් කොණ්ඩේ පොඩ්ඩක් තඹ වර්ණය වෙලා නම් ටිකක් වැඩිපුර පොල් තෙල් ගා ගන්න කියන එක. මේක හැමෝම දන්න කතාව. දන්න කතාව. ඊටාම නිවැරදි මම ඒ කියන්නේ ඒක ඊටාම නිවැරදි විද්‍යාත්මකයි. හැබැයි අපි ඒකට වෙන දේවල් මේ ආනයනය කළා මේ ඒ තෙල් ආලේප කරනවට වැඩිය මේ තෙල්වල විශාල ගුණාංගයක් තියෙනවා. අපි ඇත්තටම ඔය රූපලාවන්‍ය ශාස්ත්‍රයේ රන් තැඹිලි තෙල් ඒ කියන්නේ තැඹිලි ආශ්‍රිතව අපේ රටේ සාම්ප්‍රදායික පොල් ප්‍රභේද 16ක් තියෙනවා. ඒ අතරේ තැඹිලි ලංකාවට පමණක්ම ආවෙනික. එතකොට ඒ ආශ්‍රිත නිෂ්පාදන වලටත් ඉහළ ඉල්ලුමක් රූපලාවන්‍ය ශාස්ත්‍රයේ ලැබෙමින් තිබෙනවා. පෝෂණයේ පැත්තෙන් ලැබෙමින් තියෙනවා. එතකොට ආර්ථිකමය පැත්තෙන් ලැබෙමින් තිබෙනවා. ආහාරමය සහ රසමය පැත්තෙන් ලැබෙමින් තියෙනවා. සංස්කෘතිමය සහ ආධ්‍යාත්මික පැත්තෙන් අපිට ලැබෙමින් තියෙනවා. අපේ එදිනදා ජීවිතේ අනිකුත් හැම කටයුත්තකදීම වගේ මේ පොල් සම්බන්ධ වෙලා තිනවා. අපි ඉදිරි දශකයේ අපි සැලසුම් කරන්නේ. ඇත්තටම ඊට එහාට ගියපු මේ දැන් දේශීය අවශ්‍යතා සපිරමින් තියෙනවා. මේකේ නාස්තිය අවම කරගනිමින්, නිෂ්පාදනය ඉහළ නංවා ගනිමින්, වගා ව්‍යාප්තිය වැඩි කරගනිමින් අද වෙනකොට අපි සමස්ත වැවිලි අපනයනෙන් ඩොලර් බිලියන 4කට ආසන්න ප්‍රමාණයක් අරගෙන තියෙනවා. 2030 වෙනකොට අපේ ඉලක්කය මෙතුමන්ලගේ ශක්තියත් ඇතුව එම අපනයන ආදායම පොල් වලින් සපුර ගන්න කෙටි කාලීනව 2023 අවසන් කොට ඩොලර් බිලියන 1500ක ඉලක්කයක් තබා ගන්න අතරේ. හොඳයි කාලාත්‍රේ කතාබහ වැඩසටහනින් අපි සමුගෙන යන්න ඕනේ. ඊට කලින් සභාපතිතුමා මේ වැඩසටහන බලාගෙන ඉන්න පිරිස අතරේ ඉන්නව ඇති මේ ගෙදර පරිභෝජනයට කියලා හදාගත්ත පොල් පැලේ පොල් ලබා ගන්නවා පරිභෝජනය කරනවා. හැබැයි කිසිම අවස්ථාවක පොහොර දාලා නැහැ. එහෙම අය අපේ වැඩසටහන් නරඹනවා ඇති. එහෙම කෙනෙක් මේ වැඩසටහන් නරඹනවා නම් ඒ අයට මොනවද ඔබතුමා කියන්නේ? කොහොමද පොල් පරිවේෂණ ආයතනයත් එක්ක සම්බන්ධ වෙන්නේ? උදව් උපකාර කරනවද? ඉතාම පැහැදිලිව පොල් වගාව හෝ කර්මාන්තය සම්බන්ධ පොල් සම්බන්ධ ඕනෑම වෙලාවක පොල් පර්යේෂණ ආයතනයේ ඉහළම දැනුමක් සහිත පර්යේෂණ කාණ්ඩායම උදව් කරන්න බලාගෙන ඉන්නවා. අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. අපේ පොල් පර්යේෂණ ආයතනයේ ලුණුවිල පිහිටලා තියෙන පාසල් පොතේ තිබුණා. ඒ ලිපිනේට පොල් පර්යේෂණ ආයතනයේ ලුණුවිල කියලා ලියුමක් එව්වත් ඒ ලියුම අපිට ලැබෙනවා. එමත් අපි සඳහන් කරපු දුරකථන අංකය 1928 කියන දුරකථන අංකයට රාජකාරී වෙලාවෙ ඇමතීමෙන් හෝ 070 400 1928 කියන දුරකථන අංකයට ඇමතීමෙන් නැත්නම් අපේ වෙබ් අඩවියට www.crigov.lk කියන වෙබ් අඩවිය ඒත් එක්කම අපේ Facebook පිටුව සහ Instagram YouTube මේ හැම එකම අපි අපේ දැනුම අපේ පර්යේෂණ කණ්ඩායම් වල දැනුම බෙදා හරින්න ඉන්නවා. ඇත්තටම ලෝකයේ දුලාශය අවසාන වශයෙන් මේ ICC කියලා තියෙන International Coconut Community ජාත්‍යන්තර පොල් ප්‍රජාව පොල් වගා කරන රටවල් 92 අනුබද්ධ වෙලා අනිකුත් රටවල් පොල් වගාකරුවන් දැනුවත් කරන්න ඔවුන් විසින් තෝරගෙන තියෙන ලංකාවේ පොල් පර්යේෂණ ආයතනය. ඒක අපේ රටටත් ගෞරවයක් ඕනොත් විශ්වාස කරනවා ලංකාවේ තමයි පොල් පිළිබඳ ලොකුම දැනුම් ගබඩාව තියෙන්නේ කියලා. දැන් අපි කොරෝනා කාලේ පවා Zoom ඔස්සේ ඒ විශේෂ වැඩමුළු පුහුණු කිරීම පවත්වනවා. ඉතින් අපේ ජනතාවට ඒ දැනුම තරම් වේගෙන් ගිහිලා තිබුණේ අපි නිසා හැම කෙනෙකුටම පොහොර දාන්නේ කොහොමද වතුර දාන්නේ කොහොමද ලෙඩ රෝගයකින් බේරගන්නේ කොහොමද මේ හැම කටයුත්තකම පොල් වලට අදාළ සෑම කටයුත්තකදීම උදව් කරන්න ලෝකයේ ඉන්න ඉහළම ගණේ පර්යේෂණ කණ්ඩායම් ලුණුවිල පොල් පර්යේෂණ ආයතනයේ ඉන්නවා. ආයතන තුල ඉන්නවා. ඔවුන් අපට උදව් කරන්න ඉතාම ඕනෑකමින් බලාගෙන ඉන්නවා. එක්ක අපිට කතා කරන්න එක්ක එහෙමත් නැත්නම් ඒ ආයතනට ආවොත් ඒ පුහුණු වීම ලබා ගන්නත් හැකියාව තියෙනවා. හොඳයි කාලාත්‍රේ කතාබහ තුළින් අද අපි කතා කරේ කප්රුක පිළිබඳව. අපේ මාතෘකාව කප්රුකෙන් නොලද සෞභාග්‍ය. මේ ගැන කතා කරන්න අද අපිත් එක්ක එකතු වුණා පොල් පර්යේෂණ ආයතනයේ සභාපති වෛද්‍ය සාරංගල් හප්පෙරුම් මහතා. ඒත් එක්කම අද වැඩසටහනත් එක්ක සහභාගී වුණා NMK සමූහ ව්‍යාපාරයේ සහ මරීනා ෆුඩ්ස් ආයතනයේ සභාපති මංජුල නාරායන මහතා. දෙදෙනාටම බොහොම ස්තුතියි. සුබ දවසක්. සභාපතිතුමා වෛද්‍යවරයෙක් වීම නිසාම අපිට බොහොම පහසු වුණා මේ කිව්ව කතා සියල්ල විශ්වාස කරන්න. හිතවතුනි අපි සූදානම් වෙන්නේ කාලාත්‍රේ කතාබහ වැඩසටහනින් අදට ඔබේ නිවහනෙන් සමුගෙන යන්න. හැබැයි අපි ආයමත් දවසක මෙහෙම මාතෘකාවක් අරගෙන ඔබව මුණ ගැහෙන්නට එනවා. අද අපි කතා කරේ කප්රුක පිළිබඳව නැත්නම් පොල් පිළිබඳව. ඉංග්‍රීසි භාෂාවෙන් කොකනට්, සිංහලෙන් පොල්, දමිළ භාෂාවෙන් තේංගා. මේ කොහොම හැඳින්වුවත් පොල් කියන්නේ අපේ ජීවිතයට නැතුවම බැරි දෙයක්. අපේ සංස්කෘතියත් එක්ක පොල් කියන්නේ බැඳිලා තියෙන දෙයක් කියන එක ඒ නිසා මහා ආටෝපයකින් කියන දෙයක් වෙන්නේ නැහැ. පොල්වල ගණන් ඇහුවාම එළව පොල් පේනවා කියලා කියපු අයත් අපේ සමාජයේ හිටියා. එහෙම අයට අපි ගෙදර පොල් ගහක් වවා ගන්න ක්‍රමය කියලා දුන්නා. ඒ ක්‍රමය පහසු කරගන්න ආකාරය උදව් කරන්න සභාපතිතුමා ඇතුළු පිරිස අපිට උදව් කරා. අපි ආයමත් ඔබ මුණ ගැහෙන්නට එනකල් ප්‍රාර්ථනා කරනවා ඔබට සුවදායි දවසක්. ආයුබෝවන්.